නේද? ඔව්. හරි. 12 වෙනි ඔව්. 12 කරා අපි. මේ 13 වෙනි එකේ තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල පුද්ගලයන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් හා නිදහස කිසිදු ભેදයකින් තොරව පිළිගැනීම හා ආරක්ෂා කිරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් සිදු කෙරේ කියන එක නේද? ප්‍රජාතන්ත්‍රවාදී රටවල පුද්ගලයන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් හා නිදහස කිසිදු ભેදයකින් තොරව පිළිගැනීම හා ආරක්ෂා කිරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් සිදු කෙරේ කියන එක. ආවද ගැටලුවක් මොනවා හරි වෙන්නේ? ඔබේ අදහසත් එක්ක ආවනම් කියන්න. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියන එක කොහොමද අර්ථ දෙක? පැහැදිලි නැහැ මූලික කියලා. නීති ලියවිලා යන අර්ථ ආණ්ඩු ක්‍රම ලියවිලා යන අර්ථේ පැහැදිලි නැහැ කියන දේ මොකක් හරි අවුලක් තියෙනවා. මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියන්නේ පාර්ලිමේන්තුව විසින් පනවනු ලබන රටක මූලික නීති පද්ධති. ඒකට අපි හැමෝම යටත් නේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියලා කියන්නේ පාර්ලිමේන්තුව මගින් පනවන රටක මූලික නීති පද්ධති. ඒකට පාර්ලිමේන්තුවේ ඒ ව්‍යවස්ථාවට ඒක ඇතුල් කරාට පස්සේ ඒක ඉතින් නීතියක් බවට පත් වෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට. පැහැදිලිද එතකොට? ප්‍රජාතන්ත්‍රවාදී රටවල පුද්ගලයන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් හා නිදහස කිසිදු ભેදයකින් තොරව පිළිගැනීම හා ආරක්ෂා කිරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් සිදු කෙරේ. ප්‍රජාතන්ත්‍රවාදී රටවල පුද්ගලයන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් හා නිදහස කිසිදු ભેදයකින් තොරව පිළිගැනීම හා ආරක්ෂා කිරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් සිදු කෙරේ. මේ අර මැද කොටසේ තියෙන ਸਰව සාධාරණත්වයේ අයිතිවාසිකම් යම් තැනැතුගේ ජාතිය ආගම ස්ත්‍රී පුරුෂ භේදය හෝ දේශපාලනයේ මත හේතුවෙන් වෙනස් කිරීමකට ලක් නොකිරීමේ අයිතිවාසිකම භාෂණයේ හෝ නිදහසේ ඔබම යාමේ අයිතිවාසිකම් වද හිංසා පැමිණීමෙන් සහ නීති විරෝධීව අත්අඩංගුවේ තබා ගැනීම නිදහස්ව සිටීමේ අයිතිවාසිකම ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සහ ලෝකයේ බොහෝ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවලින් පිළිගෙන ඇති ඉතා වැදගත් අයිතිවාසිකම් වේ. හරි අපි 14ට යනවා. 14න් කියන්නේ ඉතාමත් යෝග්‍ය අන්දමට කෙටුම්පත් කළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් වුවත් නිවැරදි ආකල්පයක් මත ක්‍රියාවට නොනැගුවහොත් එය අකර්මණීය විය හැකි අතර අඩු ලුහුඩුකම් සහිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් වුවත් නිවැරදි ආකල්පයක් මත ක්‍රියාවට නැගුවහොත් එයින් මනා පාලන තන්ත්‍රයක් පැන නගින නිසා ප්‍රායෝගික වශයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ක්‍රියාත්මක කරන ආකල්පය මත බොහෝ දෑ මත රඳා පවතී. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක වූ ආවේනික දෝෂ නොව මිනිසුන්ගේ වැරදි ආසියාවේ නව ප්‍රජාතාන්ත්‍රික රටවල් මුහුණ පාන ප්‍රධානතම අනතුරයි. ඒතකොට මේකෙන් කියවෙන දේ තමයි රටක මනා පාලන තන්ත්‍රයක් ඇති කිරීම සඳහා යහපත් ආකල්ප මත පිහිටා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාවට නැංවිය යුතුයි කියන කාරණය. රටක මනා පාලන තන්ත්‍රයක් ඇති කිරීම සඳහා යහපත් ආකල්ප මත පිහිටා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාවට නැංවිය යුතුයි. ඕකේ ඉතින් රිංගලා යන්න ඕන තරම් තැන් තියෙනවා. හොඳ හිතින් කරන එක යහපත් ආකල්ප මත කරන එක තමයි කරන්න ඕනේ.
යහපත් ආකල්ප. සේකායි කියන්නක චුට්ටක්. රටක මනා පාලන තන්ත්‍රයක් ඇති කිරීම සඳහා රටක මනා පාලන තන්ත්‍රයක් ඇති කිරීම සඳහා යහපත් ආකල්ප මත පිහිටා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාවට නැංවිය යුතුයි. එතකොට මේකේ ඉතාමත් යෝග්‍ය අන්දමට කෙටුම්පත් කළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් වුවත් එතන ව්‍යා කියලා තියෙන එක ව්‍යවස්ථාවක් කරගන්න. ව්‍යවස්ථාවක් වුවත් නිවැරදි. ඒතර අපිට අපෙන් අහන්නේ කෙටුම්පත් කළ කියන එකනේ. නේ. දැන් අපි සාමාන්‍ය ගම්වල අපේ තියෙන සමිතියක වුණත් මේ ව්‍යවස්ථාවක් මුලින්ම අපිට හදලා මේ සම්පූර්ණ ව්‍යවස්ථාවක් අපි ඉදිරිපත් කරන්නේ නැහැ නේ. මුලින් කරන්නේ කෙටුම්පත් කරන එකනේ. කෙටුම්පත් කරලා කාරක සභාවට දාලා ඊට පස්සේ ඒක මහ සභාවකට දාලා ඒවැයි අදහස් අරගෙන සංශෝධනය කළා. ඊට පස්සේනේ අවසාන වශයෙන් මේ ව්‍යවස්ථාවක් අපි මේ ක්‍රියාවට නංවන්නේ. පාර්ලිමේන්තුව උනත් එහෙමනේ. නේ. උතර ඔය අතුරු ව්‍යවස්ථා ඒවා මේවා හදනකොට මුලින් කරන්නේ ඒවා කෙටුම්පත් කරලා ඉදිරිපත් කරන එකනේ. ඒකට කෙටුම්පතක් කියලා කියන්නේ මොකක්ද? කෙටුම්පත් කළ කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? ඔගොල්ලෝ මොකක්ද ලිව්වේ? දල සටහනක්. දල සටහනක්. හරි. නේ. ඒක ඡේදයට අදාළව පැහැදිලිව කියනවා නම් අපිට කියන්න පුළුවන් නීති ව්‍යවස්ථා ආදී සම්මත කිරීමට පෙර සකසන දල සටහන්. එහෙම නැත්නම් අපි ඕකට කියනවා පෙර පිටපත කියලා. දල සටහන නැත්නම් පෙර පිටපත. පෙරින් හදන එක. දල සටහන. ඒකේ මුලට එකතු කළොත් හොඳයි අපි මේ ඡේදයට අදාළව ගන්නකොට මේක මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන්. ඒ නිසා සම්මත කිරීමට පෙර නීති ව්‍යවස්ථා ආදිය පිළිබඳව සකස් කරනු ලබන දල සටහන නැත්නම් පෙර පිටපත කියලා ලිව්වොත් වඩා හොඳයි. නැත්නම් පෙර පිටපත හෙවත් දල සටහන කියලා දාන්නත් පුළුවන්. ඊළඟ එකේදී මේ වචන ගාන ගැන අපිට හිතන්න බෑනේ බලන්නකො නේද? ඒ වගේ කුඩා ඡේදයක් දුන්නාම බුදුරජාණන් වහන්සේ සකල ලෝක සත්වයාගේ සුඛයේ පිණිස පාගමනින් ගම් නියම් ගම් සිසාරා වැඩම කරන ලදී යම් යම් අවස්ථාවලදී එම ප්‍රදේශවල තම ශ්‍රී පාද ලාංඡන සටහන තැබූ බැව් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. එතකොට වචන ගාන හිතුවොත් ඒ ආසන්නෙම තමයි යන්නේ මේ ඡේදයේ තියෙන මේ කොටස ආසන්නෙමයි නේ. ඒ නිසා අපිට කියන්න වෙනවා බුදුන් වහන්සේ සියලු සතුන්ගේ යහපත පිණිස ගම් දනව් පුරා වැඩම කළ අතර ඇතැම් ප්‍රදේශවල සිරිපා සටහන තබා ඇත. ඒක කාටත් පැහැදිලිනේ? බුදුන් වහන්සේ සියලු සතුන්ගේ සැපය පිණිස ගම් දනව් පුරා වැඩම කළ අතර ඇතැම් ප්‍රදේශවල සිරිපා සටහන තබා ඇත. එතකොට වචනෙන් බොහොම ස්වල්පයයි ඉවත් වෙන්නේ ඡේදයේ තියෙන්නේ නේ. සත්වයාගේ සුඛය කියන්නේ සියලු ලෝ සතුන්ගේ සැපය නැත්නම් යහපත. සියලු ලෝක සත්වයින්ගේ යහපත. දාසෙවෙනියකින් කියවෙන්නේ මේ පුරාවිද්‍යා ස්ථාන සුරැකීමේ කාර්ය සඳහා ජනමාධ්‍යයන්ගේ සහායෙන් ජනතා සහාය ලබා ගැනීමේ අවශ්‍යතාව අද ජාතියට දැනී ඇත කියන කාරණය නේද? පුරාවිද්‍යාස්ථාන සුරැකීමේ කාර්ය සඳහා ජනමාධ්‍යයන්ගේ සහායෙන් ජනතා සහාය ලබා ගැනීමේ අවශ්‍යතාව.
කියන්නේ ජනමාධ්‍යයට ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරන්න පුළුවන් ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා. ඒ නිසා මේ පුරාවිද්‍යා ස්ථාන සුරැකීමේ කාර්ය සඳහා ජනමාධ්‍යන්ගේ සහායෙන් ජනතා සහාය ලබා ගැනීමේ අවශ්‍යතාව අද ජාතියට දැනී ඇත. අද ජනතාවගේ පූර්ණ අනුග්‍රහය නොමැතිව අපගේ දහස් ගණනක් වන පුරාවිද්‍යා ස්ථාන සුරැකීම පුරාවිද්‍යා නීති පැනවීමෙන් පමණක් නොහැකි බව කිව යුතුයි. ඒ සඳහා ජනතාවට අවබෝධයක් ලබා දීම පිළිබඳ වගවීමේ කාර්ය සියලුම ජනමාධ්‍යවලට කොටස්කරුවන් වීමේ උදාරතම අවස්ථාවක අවශ්‍යතාව අද ජාතියට දැනී ඇත. ඒක ආයෙත් කියන්නකෝ. පුරාවිද්‍යාස්ථාන සුරැකීමේ කාර්ය සඳහා ජනමාධ්‍යන්ගේ සහායෙන් ජනමාධ්‍යන්ගේ අනුග්‍රහයෙන් උදව්වෙන් එහෙම වචන අපිට පාවිච්චි කරන්න පුළුවන්. ජනතා සහාය ලබා ගැනීමේ අවශ්‍යතාව අද ජාතියට දැනී ඇත. මේ වෙනකොට ජාතියට දැනලා තියෙනවා ඒ අවශ්‍යතාව. එතකොට මේ පූර්ණ අනුග්‍රහය කියලා කියන්නේ පූර්ණ කියන්නේ පිරුණු කියන එක නේද? පිරුණු අඩුවක් නැති. එහෙම නැත්නම් නොඅඩු. අනුග්‍රහය කියන්නේ උදව්වනේ. උදව්ව ආශිර්වාදය අනුකම්පාව ඔය අර්ථ තියෙන අනුග්‍රහය කියන්නේ නේ. නමුත් මෙතෙන්දී අපි ගත්තොත් හොඳයි නේද? රටේ ජීවත් වෙන ජනතාවගේ සම්පූර්ණ සහාය එහෙම නැත්නම් නොවඩු අනුග්‍රහය නොවඩු උපකාරය උදව්ව ඒ වගේ අර්ථයකට අපිට යන්න පුළුවන්. පූර්ණ අනුග්‍රහය. හොඳයි අපි ඉක්මනින් යනවා ටිකක් නේද? ඊළඟ එකේ කියන්නේ මේ sannivedana යන කිසියම් සමාජ සම්බන්ධතාවක් මත රඳා සිටින්නක් බව ප්‍රත්‍යක්ෂ වේ මිනිසුන් පමණක් නොව අනෙක් සතුන්ද sannivedanaකාරී යෙදෙන බව ඉදහා පැහැදිලි කරනු කෙරෙන්නේ. තවද sannivedanaයේ මිනිසුන් අතර මෙන්ම මිනිසුන් හා සතුන් අතරද මිනිසුන් හා වස්තුන් අතරද සිදුවනු ඇත. ඒක ලේසියිනේ නේ. මොකද්ද මේ කියන්නේ? මිනිසුන් හා සතුන් අතර මෙන්ම අජීවී වස්තුන් අතරද සම්බන්ධතා පවත්වා ගැනීමට sannivedanය අත්‍යවශ්‍ය අංගයකි. sannivedanය යන්නේ කිසියම් සමාජ සම්බන්ධතාවක් මත රඳා සිටින්නක් බව ප්‍රත්‍යක්ෂ වේ. තාම පැහැදිලි කියන එක නෙවෙයි ප්‍රත්‍යක්ෂයි. මිනිසුන් පමණක් නොව අනෙක් සතුන්ද sannivedanaකාරී යෙදෙන බව ඉතා පැහැදිලි කරුණකි. තවද sannivedanයේ මිනිසුන් අතර මෙන්ම මිනිසුන් හා සතුන් අතරද මිනිසුන් හා අජීවී වස්තුන් අතරද සිදුවනු ඇත. එහෙනම් මේකෙන් කියන්නේ මිනිසුන් හා සතුන් අතර මෙන්ම අජීවී වස්තුන් සමගද සම්බන්ධතා පවත්වා ගැනීමට sannivedanය අත්‍යවශ්‍ය අංගයක්. ප්‍රශ්නයක් තියෙනවද මේ අජීවී වස්තුන් කියනකොට? ඒවා උපකරණද sannivedana උපකරණ වගේද? sannivedana උපකරණ විතරක් නෙවෙයි හිතන්න ඔයාලා පාවිච්චි කරන වාහනය ගැන. ඒකට හදවතක් නැද්ද? ඔව් සර්. මේ ඒකටත් හදවතක් තියෙනවා.
මේ ජපානු වාහනේ හදනකොට ඔගේ හදවතක් තැම්පත් කරනවා කියලා ඔය තියෙන නවකතාවල එහෙමනේ. ඉරෑනි වාහනේ වලට හදවතක් සවි කරනවා කියලා කියන්නේ ඒගොල්ලෝ. මේ ඒක මෙන්න මෙහෙම සංකල්පයක් තියෙනවා. ඔය ජීව විද්‍යාවේදී දැන් ඉස්සර අපි ජීව අජීව කියලා මේ වෙන් කරානේ. දැන් ජීව විද්‍යාව විශේෂයේදී මේ ජීව අජීව කියලා වෙන් කරන්නේ නැහැ. සෑම භෞතික වස්තුවකටම ප්‍රාණයක් තියෙන විදිහටයි සැලකන්නේ. උදාහරණයක් විදිහට මේ පෘථිවි ගෝලය මේ භෞම ගෝලය. දැන් ඉස්සර මිනිස්සු හිතුවේ මේක අප්‍රාණික වස්තුවක් මේකට ඕන බරක් කරන්න පුළුවන් එහෙම කියලානේ. දැන් එහෙම කියන්නේ නැහැනේ. එයත් මේ ජීවියෙක් එයාටත් හැමදේම දැනෙනවා. ඔය බර උහුලගෙන ඉඳලා බැරි වෙනකොට මේ ඒ බර බැලන්ස් කරගන්න ඔය කරන දේවල් නේ භූ චලන ඒවා මේවා නේද? ඒ නිසා ඒකට ජීව විද්‍යාව විෂය තියෙනවා concept එකක් සංකල්පයක් තියෙනවා ගායියා සංකල්පය. ගායියා concept කියලා. සෑම දෙයකටම පණ තියෙනවා කියන්නේ. නේ. ඉතින් ඔය අපි පරිහරණය කරන මේ වගේ දේවල් වලටත් බොහොම ආදරෙන් කතා කරලා කිව්වහම අහනවා අපි අතරමඟ ඔය මේ අතරමං කරන්නේ ගෙදරට ගෙනල්ලා තමයි නවත්තන්නේ. හොඳට අත්හදා බලන්න. ඒකයි මේකෙන් කියවෙන්නේ නේ sannivedanaye අත්‍යවශ්‍ය අංගයක්. හරි sannivedanaye අත්‍යවශ්‍ය අංගයක්. එතකොට sannivedanaකාරී කියන එක අපිට දැන් තේරෙනවා නේද? sannivedanaye කියන වචනේ හැදිලා තියෙන්නේ san කියන උපසර්ගයේ මුලට යෙදිලා ඒකත් එක්ක එකතු වෙලා තියෙනවා නිවේදන. නිවේදන කියන්නේ දැනුම් දීමනේ. ඒතකොට sannivedanaye කියන වචනේ සාමාන්‍ය වාක්‍යාර්ථය යම් පණිවිඩයක් මනාකොට දැනුම් දීම කියන එක. sannivedana. sannivedana. එතකොට අපි සාමාන්‍ය භාවිතයේදී ඒක ගන්නෙ එකිනෙකා අතර මේ අදහස් උදහස් ආරංචි ප්‍රවෘත්ති ආදී දේ උවමාරු කර ගැනීමේ ක්‍රියාවලිය කියන අර්ථයෙන්. එතකොට මේ ඡේදයට අනුව මිනිසුන් සතුන් ඒ වගේම නොයෙක් වස්තුන් අතර අදහස් උදහස් ආරංචි ප්‍රවෘත්ති ආදිය උවමාරු කර ගැනීමේ ක්‍රියාව. කිව්වම ඉතා පැහැදිලි ඡේදයට අදාළව. sannivedanaකාරී ඇති පැහැදිලි. එතකොට ඊළඟ එකෙන් කියන්නේ ඒකේ අර එක තැනක් හදාගත්තා නේද ශ්‍රී ලංකාවේ පැරණි sannivedana රටාව පිළිබඳව විමසා බලන විට ගිහි පැවිදි සබඳතාව. ඔකේ අර ගිහි කියන එක වැදලා තිබුණේ නැහැ. ගිහි පැවිදි සබඳතාව සුවිශේෂී ස්ථානයක් ලබා තිබුණ බව පැහැදිලි වෙන සාක්ෂි රසක් මාමු වී ඇත. කියන්නේ නැහැ. ඒතකොට දැන් මේකෙන් කියවෙන්නේ ලාංකීය ගිහි පැවිදි සබඳතාව අතීතයේ පටන්ම බුදුදහම කේන්ද්‍ර කොටගත් sannivedana ක්‍රියාවලිය මගින් වඩාත් ශක්තිමත් වී ඇත. වඩාත් ශක්තිමත් වී. ඒ ශක්තිමත් කියන වචනේ අරන් තියෙන්නේ කිසියම් තීව්‍ර භාවයකට කියලා තියෙන්නේ නේද? ඒ තීව්‍ර කියන එකට අපිට එතන ශක්තිමත් කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් තියුණු කියන්නත් පුළුවන්. තියුණු තත්වයකටපත් වී ඇත කියලා. වඩාත් තියුණු වී ඇත කියලා කියන්නත් පුළුවන්. වඩාත් ශක්තිමත් වී ඇත නැත්නම් වඩාත් තියුණු වී ඇත. ලාංකීය ගිහි පැවිදි සබඳතාව. අතීතයේ පටන්ම බුදුදහම කේන්ද්‍ර කොටගත් sannivedana ක්‍රියාවලිය මගින් වඩාත් තියුණු වී ඇත. නැත්නම් ශක්තිමත් වී ඇත. ඕනනම් වචන සීරු මාරු කරලා වාක්‍ය ගලපන්න පුළුවන් මේ දෙතුන් ආකාරයකට නේ. අතීතයේ පටන්ම ලාංකීය ගිහි පැවිදි සබඳතාව බුදුදහම කේන්ද්‍ර කොටගත් sannivedana ක්‍රියාවලිය මගින් වඩාත් ශක්තිමත් වී ඇත. වචන සීරු මාරු කරලා ගන්න පුළුවන්. අවශ්‍ය තැන් වලට කමාව දාලා ගන්න. එතකොට මෙම බුදුදහම සංකේන්ද්‍රණගත කොටගෙන ආයේ
සංකේන්ද්‍රණ ගත කොට. ඒකට සංකේන්ද්‍රණ ගත කරනවා කියලා කියන්නේ එක තැනකින් වෙන පාලනයකින් යුතුව කියන එක. සංකේන්ද්‍රණය එක තැනකට ගොනු කොටගත් කියන එක. එක තැනකට ගොනු කොටගත්. ඇති එකට 19ට ගියා මිනිසාගේ යහපත් ජීව ක්‍රියාවලිය මත ඔහුගේ පැවැත්ම රඳා පවතී. ඒ සඳහා යහපත් ශාරීරික හා මානසික සෞඛ්‍ය පුරුදු ඉතා වැදගත් වේ. මිනිසාගේ ජීව ක්‍රියාවලියේ සමබරතාව තුල්‍යත්වය ක්‍රියාශීලීකම තුලින් යහපත් ජීවිත පැවැත්ම උදා කරගත හැකිය. අර ඉස්සෙල්ලා අපිට හම්බුන ඡේද වගේ බොහොම පුංචි එකක්. මේ ඒකේ මම හිතන ගොඩාක් පැහැදිලි සමබර ජීවිත පැවැත්ම සඳහා මේ යහපත් ශාරීරික හා මානසික සෞඛ්‍ය පුරුදු ඉතා වැදගත් වේ කියන එකනේ මේකෙන් කියලා තියෙන්නේ නේද? සමබර ජීවිත පැවැත්ම සඳහා යහපත් ශාරීරික හා මානසික සෞඛ්‍ය පුරුදු ඉතා වැදගත් වේ. ශාරීරික වගේම මානසික සෞඛ්‍ය. මම කැමති කාගෙන් හරි අහන්න මේ ජීව ක්‍රියාවලිය කියන එක අර්ථ දැක්විය කොහොමද කියලා. ජීව ක්‍රියාවලිය කියන එක මිනිසාගේ ජීව ක්‍රියාවලියේ සමබරතාව මොකද්ද මේ ජීව ක්‍රියාවලිය කියන එකට ඔයගොල්ලෝ සටහන් කරන්නේ? සර් මම ලිව්වේ ජීවී බව පැවතීමට සිදුවන කායික මානසික ක්‍රියාවලි. ජීව ක්‍රියාවලිය නේ. කායික මානසික ක්‍රියාවලිය. දැන් ජීව ක්‍රියාවලිය කියලා කියන්නේ ඕනෑම ජීව වස්තුවක නිරන්තරයෙන් සිදුවන ජීවයේ පිළිබඳ විපර්යාස මාලා. ජීව වස්තුවක නිරන්තරයෙන් සිදුවන ජීවයේ පිළිබඳ විපර්යාස මාලාව. දැන් මේ දවස්වල එහෙම ජීවියෙක් පහර දෙනවනේ ලෝකෙට නේ. ඒ ජීවියෙක් නේ. බලන්නකෝ නිරන්තරයෙන් වෙනස් වෙවි දැන් ප්‍රභේද කීයක් ආවද කියලා. ප්‍රභේද කීයක් ආවද? ඒ වගේ ජීව වස්තුවක නිරන්තරයෙන් සිදුවන ජීවයේ පිළිබඳ විපර්යාස මාලාවට තමයි ජීව ක්‍රියාවලිය කියලා කියන්නේ. ඒ ජීව ක්‍රියාවලියේ සමබර බව තුල්‍යත්වය ක්‍රියාශීලීකම තුලින් යහපත් ජීවිත පැවැත්ම උදා කර ගත හැකිය. පැහැදිලි නේද? ඇති. විශ්සට ගියාම මිනිසා හා සතුන් අතර පවතින වෙනස්කම් මේ සමස්තය ගත් විට එකී වෙනස වන්නේ සංස්කෘතියයි. මිනිසා වනාහි සංස්කෘතික සත්‍යයකි යන්න ලෝ පිළිගත් පොදු මතය. මිහිතලය මත ජීවත් වන සතුන් අතරින් සංස්කෘතියක් ගොඩනගාගත් සංස්කෘතික සබඳතා තුළ ජීවත් වන එකම සත්වයා වන්නේ මිනිසායි. එය ඔහු සිය පරිණාමයේදී අත්කරගත් සුවිශාල ජයග්‍රහණයකි. සුවිශාල ජයග්‍රහණයකි. ඉතා පැහැදිලි නේ. කෙටියෙන්ම ගත්තොත් සංස්කෘතියක් ගොඩනගා ගැනීම සත්ව පරිණාමයේදී මිනිසා අත්පත් කරගත් සුවිශාල ජයග්‍රහණයක් කියන එක නේද මේ කියලා තියෙන්නේ. සංස්කෘතියක් ගොඩනගා ගැනීම සත්ව පරිණාමයේදී මිනිසා අත් කරගත් සුවිශාල ජයග්‍රහණයක්. නේද? අනෙක් සත්වයන්ගෙන් වෙනස් වෙන්නේ ඒ නිසානේ. ඕක හොඳට ලියන්න තිබුණා ඊයේ අරලිගහ මන්දිරේ දේශනා කරපු බණ ඇහුවා. ඒ දේශකයන්න් වහන්සේ මම දැන් අනුරාධපුරේ ඔව්
මේ බොහොම අපූර්වට මේ පැහැදිලි කළා මිනිසා මේ අනෙක් සත්වයින්ගෙන් වෙනස් වෙන්නේ වෙන මොකුත් නිසා නෙවෙයි මේ මිනිසා කියන සත්වයා කිසියම් ධර්මයක් මත තමුන්ගේ කටයුතු ජීවිතය හැඩගස්වා ගන්න. මේ ධර්මානුකූල පිළිවෙලකට මේ ජීවිතයක් හැඩගස්වා ගන්නවා. එහෙම නැත්නම් අර සංස්කෘත ශ්ලෝකයක් සටහන් කළා අපූර්වට මතක් කළා මේ මිනිස්සුයි අනික් සත්වයි ගත්තාම මූලික අවශ්‍යතාවද නිද්‍රා, භය, මෞතුන ආදී වශයෙන් මේ එක හා සමානයි. සත්වයන්ටත් ඒ ටික ඕනේ, මිනිස්සුන්ටත් ඒ ටික ඕනේ. මේ හැබැයි සත්වයින්ගේ මිනිස්සු වෙනස් වෙන්නේ මිනිස්සුන් තමුන්ගේ පැවැත්මත් එක්ක හදාගත්ත ධර්මානුකූල රටාවක්. ඒ නිසා තමයි මිනිසා අනික් සත්වයින්ගෙන් වෙනස් වෙන්නේ. ඉතින් මේ සංස්කෘතිය කියන්නේ ඒකමනේ නේද? ආගම, භාෂාව ආදිය නිසා මිනිසා තුල ගොඩනැගුණු හැඩගැසීමනේ සංස්කෘතිය කියලා කියන්නේ නේ. මිනිසාට භාෂාවක් තියෙනවා, මිනිසා අදහන ආගමක් තියෙනවා. ඒවත් එක්ක ඊළඟට ගොඩනැගෙන නොයේකුත් ඇවතුම් පැවතුම් තියෙනවා. ඒ සියල්ල එකතු කරලා ගත්තාම ඒ නිසා ඇති වූ හැඩගැස්ම ඒ හැදුණු කමට තමයි සංස්කෘතියක් කියලා කියන්නේ. මිනිසා වනාහි සංස්කෘතික සත්‍යය. සංස්කෘතිය කියන වචනේම තේරුම තියෙනවා මේ සකස් කොටගත් කියන අර්ථයෙන්. මිනිසා අර ජීවාණු ක්‍රියාත්මක වීම නිසාම ඒ ජීවාණු ඔස්සේම යන කෙනෙක් නෙවෙයි. ඒවා සකස් කළා මේ හැඩගැසීමක් කරගන්නවා. ඒ අනුව තමයි මිනිසාගේ පැවැත්ම සකස් කරන්නේ. ඒ නිසා තමයි මිනිසා සංස්කෘතික සත්වයක් බවට පත් වෙන්නේ. පැහැදිලිද? එකෙන් කියවෙන්නේ ඒක නේද? සංස්කෘතියක් ගොඩනගා ගැනීම සත්ව පරිණාමයේදී මිනිසා අත් කරගත් සුවිශාල ජයග්‍රහණයක්. අනෙක් සත්තු එහෙම කරේ නෑ. ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නේ ඒගොල්ලන්ට ලැබිලා තියෙන ජීවාණු වල ක්‍රියාකාරීත්වයේ බලපෑමෙන්ම පමණයි. නේ. ඒ නිසා දැනට අවුරුදු ලක්ෂ ගානක් ඉස්සෙල්ලා හිටපු වී කුරුල්ලා හදපු කූඩුවමයි දැන් ඉන්න එක්කනා හදන්නේ. ඒ කුඹලා හදපු ගේමයි දැන් ඉන්න කුඹලා හදන්නේ. ඒක වෙනස් කරන්න බෑනේ ඒගොල්ලන්ට. මේ ඒ හදපු මී වදේමයි දැන් ඉන්න මී මැස්සා හදන්නේ. මිනිස්සු එහෙම නෙමෙයි. මේ වෙනස් කරගන්නවා. ඒ නිසා මේ සංස්කෘතික සත්‍යයකී කිව්වහම මිනිසා වනායි සංස්කෘතික සත්‍යය කිව්වහම මිනිසා කියන්නේ ආගමක්, භාෂාවක්, ඇවතුම් පැවතුම් ආදී සම්බන්ධයෙන් යම් යම් දේ ගොඩනගාගෙන ඒ අනුව හැඩගැහෙන සත්‍යය. ඒකයි සංස්කෘතික සත්‍යය කියලා. ඒවා පරපුරෙන් පරපුරට ගලාගෙන යන. හරි. 21ක් උත්තරේ ලේසි. කියන්න පොඩ්ඩක්. ඒක ලේසි නේද? සර්විස් උත්තරේ කියන්න පොඩ්ඩක්. සංස්කෘතියක් ගොඩනගා ගැනීම සත්ව පරිණාමයේදී මිනිසා අත්පත් කරගත් සුවිශාල ජයග්‍රහණයකි. සංස්කෘතික සත්‍යය කියන නැවත කියන්න. සංස්කෘතික සත්‍යය කියන්නේ ආගම්, භාෂා, සිරිත් විරිත් ආදිය මගින් යම් හැඩගැසීමක් ඔස්සේ ජීවත් වෙන සත්‍යය. මනුෂ්‍යයා කියන්නේ සත්‍යය. අනෙක් සත්තුන්ගෙන් වෙනස් වෙනවා අර කියපු කාරණා නිසා. ඊයේ උදේ බණට කිව්වේ ඒ ටික තමයි මම ඒ බණ සම්පූර්ණයෙන්ම ඇහුවා. හරි ලස්සන බණ ටිකක්.
21 එකේ කියවෙන්නේ ඒ වගේ හරි මේ සරල එක වාක්‍යයකින් ලියන්න පුළුවන්. මේ කිසියම් කලාත්මක නිර්මාණයකින් සිදුවිය යුත්තේ රස නිෂ්පත්තිය. රස නිෂ්පත්තිය කියලා කියන්නේ රසය නිපදවීම කියන එකනේ. රසය නිපදවීම, රසය නිෂ්පාදනය කිරීම, රසය ප්‍රභවය කිරීම කියන එකනේ. රස නිෂ්පත්තියයි. ඒක ඕනම කලාත්මක නිර්මාණයකින් කරන්න ඕන දේ තමයි රස නිෂ්පත්තිය. නාට්‍යයක් හදන්න ඕන නාට්‍ය රසයේ උපරිමෙන් දෙන්න. ගීතයක් හදන්න ඕන ගීත රසයේ උපරිමෙන් දෙන්න. කවියක් ලියන්න ඕන කාව්‍ය රසයේ උපරිමෙන් දෙන්න. හරි? ඒ එකිනෙකට ආවේනික රස. නේද? ගීත රසය, කාව්‍ය රසය, නාට්‍ය රසය, මේ නවකතා රසය, කෙටි කතා රසය. ඒවා එකිනෙකින් වෙනස් වෙනවනේ මේ රස. නේද? ඉස්සෙල්ලාම මේ රසය දෙන්න. නාට්‍යයක් හදන්න ඕන අංක 1ට නාට්‍ය රසයේ උපරිමයෙන් දෙන්න. එහෙම තමයි භරතමුනි පඬිතුමා උපදෙස් දීලා තියෙන්නේ. ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ. නාට්‍යයක් හදන්න ඕන අංක 1ට නාට්‍ය රසයේ උපරිමයෙන්. දෙවනුව තමයි එතනින් එහාට දෙන ජීවිත අවබෝධය ඒවා මේවා වෙන ප්‍රශ්න ඒවා එක. අරක ඉස්සෙල්ලාම නාට්‍ය රසය දෙනවා. ඒතකොට කලාකරුවා සිය අත්දැකීම් කියවන්නා සමග විඳ ගන්න. ඒ වින්දනය බුද්ධියත් සමග සංකලනය වන්නේ නම් සහෘදයා උසස් රස වින්දනයකට හුරු වේ. වින්දන ශක්තිය උසස් මට්ටමින් දියුණු කරගත් රසිකයාට අර්ථ ශුන්‍ය දෙය පහසුවෙන් වෙන් කරගත හැකියි. නේ. අර්ථ ශුන්‍ය කියන්නේ අර්ථයෙන් හිස් දෙය. අර්ථයෙන් හිස් දෙය. උසස් රස වින්දනයක් කියන එක. ඒ කියන්නේ නිර්මාණකරුවා තරමටම පාඨකයා මේ උසස් රස වින්දනයක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි නිර්මාණයක අගය පවතින්නේ. නිර්මාණයක අගය දැනෙන්නේ. මේ නිර්මාණකරුවට වගේම තියෙන්න ඕන ඒවා පරිශීලනය කරන සහෘදයන්ට, රසිකයින්ට, පාඨකයින්ට. එහෙම නැත්නම් ඉතින් මේ කලාව සාහිත්‍ය කියන එක පවතින්නේ නැහැ. මේ කතන්දරේනේ මේ කියන්නේ නේ. උසස් මට්ටමේ රසවින්දනයක් ඇති බුද්ධිමත් රසිකයෙකුට අර්ථයෙන් හිස් දේ පහසුවෙන් වෙන් කරගත හැකි. අර්ථ ශුන්‍යදී. ඒතකොට දැන් ගීතයක් ඇහුවාම ගීතයෙන් දැනෙන ශබ්ද රසය අමනක්ම තිබුණාට ඒක උසස් ගීතයක් විදිහට අපි පිළිගන්නේ නැහැ නේ. උසස් ගීතයක් විදිහට පිළිගන්නේ අර්ථ රස ශබ්ද රසයේ වගේම අර්ථ රසයක් තියෙන්න බෑ. ගීතයක් නම් ඒ ගීතෙන් ඒ ගීත රසය දීලා ඒ එක්කම සමාජ මෙහෙවරක් වශයෙන් අපේ ජීවිතය ගැනත් වැදගත් දෙයක් වටිනා දෙයක් අදහසක් ඒ විනාඩිය 2-3 ඇතුළත මේ රසිකයාගේ ඔළුවට දාන්න. ඒක තමයි මේ හොඳ ගීතයක් කියලා කියන්නේ. ඒතර කවියක් වුණත් නාට්‍යයක් වුණත් උසස් මට්ටමේ රසවින්දනයක් ඇති බුද්ධිමත් රසිකයෙකුට අර්ථයෙන් හිස් දෑ පහසුවෙන් වෙන් කරගන්න පුළුවන්. අර්ථයෙන් හිස් නිර්මාණ. අර්ථ ශුන්‍ය. ශුන්‍ය කියන්නේ හිස් නේද? කිසිවක් නැති. ගන්න කිසි දෙයක් නැහැ. ශුන්‍යයි. ශූන්‍යයි. රස නිෂ්පත්තිය කියන්නේ සාහිත්‍ය නිර්මාණයකින් ප්‍රධානය කෙරෙන රසය. රසය නිපදවීම. නිෂ්පත්තිය. රස නිෂ්පත්තිය. හරි නේද? පැහැදිලිද කියලා හිතන්න. එතකොට ඊළඟට මොකද්ද කියන්නේ? ඊළඟට මොකද්ද කියන්නේ? ඊළඟට කියන්නේ ධනවාදයේ තුල සොයා ගන්නා නව යන්ත්‍රයක් නිෂ්පාදන උපකරණයක් මගින්
කරනුවේ වැඩ කරන ජනතාවගේ වැඩ පහසු කිරීම නොව ඒ වෙනුවට ප්‍රාග්ධනයට වැඩිපුර ලාභ එකතු කර ගැනීම සඳහා නව යන්ත්‍ර හෝ තාක්ෂණික මෙවලම් මගින් වඩාත් වැඩියෙන් ශ්‍රමය සූරාකෑම හෝ වැඩ කරන ජනතාව සැලකිය යුතු ප්‍රමාණයකට රැකියා හිමි කිරීමයි. ධනවාදයේ ජයග්‍රහණ ජනතාවගේ පරාජයන් වන්නේ එසේ. සංනිවේදන තාක්ෂණයේ ජයග්‍රහණද తాවකාලිකව හෝ මිනිසාගේ පරාජයන් වී තිබේ. දැන් ධනවාදය කියන්නේ අපි දන්න සංකල්පයක් නිතා හොඳි. මොකද්ද ධනවාදය කියලා කියන්නේ? මොකද්ද ධනවාදය කියලා කියන්නේ? මොකද්ද ධනවාදය කියලා කියන්නේ? ධනවාදය කියලා කියන්නේ ධනපති ක්‍රම. ඔව් කියන්නේ. ධනවාදය කියන්නේ ධනපති ක්‍රමය. මොකක්ද මේ ධනපති ක්‍රමය කියලා කියන්නේ? ඒ ධනපති ක්‍රමය කියලා කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, ඒවා බෙදා හැරීම, පුද්ගල ආයෝජන මතම මෙහෙය විය යුතු යැයි පිළිගන්නා දේශපාලන හා ආර්ථික දේශපාලන හා ආර්ථික මතවාදී ආර්ථික මතවාදී. ඒක තමයි මේ ධනවාදය කියලා කියන්නේ නේ. අනේ සර් ඒක ආපහු කියන්නකො චුට්ටක්. ධනවාදය කියන එකද? ඔව් සර්. ධනවාදය කියලා කියන්නේ ධනපති ක්‍රමය. ධනවාදය කියන්නේ ධනපති ක්‍රමය. ඒක තව ටිකක් විස්තර කරනවා නම් මේ කිසියම් අර්ථ දැක්වීමක් විදිහට රටක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදා හැරීම, පුද්ගල ආයෝජනයන් මත සිදු කළ යුතුයි කියලා පිළිගන්න දේශපාලන හා ආර්ථික මතවාදය නැත්නම් දේශපාලන හා ආර්ථික ක්‍රමය කියලා කියන්නත් පුළුවන්. ඒකනේ අපි ධනවාදය කියලා කියන්නේ. සමාජවාදයේ ඕකේ අනිත් පැත්ත. අපේ මේවා එකේ ඇති ඔය වචන. ඔවා තියෙනවා මට මතකයි. එහෙනම් මේ ඡේදයෙන් කෙටියෙන්ම කියවෙන්නේ මෙන්න මෙහෙම එකක් නේද? ලයිට් ගියලා ආවා. ධනවාදී නිෂ්පාදන ධනවාදයේ ජයග්‍රහණ වුවත් ජනතාවගේ පරාජය වී තිබේ. ඒක ඇහුනේ නෑ සර් හරියට. එහුන්නේ සර්. සිග්නල් නෑ. සර්ට ප්‍රශ්නයක් මොකක් හරි. හරි නේද?
හරි සර්. ඇහෙනවනේ. හරි. මේ පොඩි ගැටලුවක් ආවා. මේ ධනවාදී නිෂ්පාදන ධනවාදයේ ජයග්‍රහණ වුවත් ඒවා ජනතාවගේ පරාජයන් වී තිබේ. සර් ඇහෙනවා අඩුයි. ඇහෙනව අඩුද? ඇහෙනවා අඩුයි සර්. හරිද? හරිද? තාමත් මදි. මට නම් ඇහෙනවා හොඳටම. මට ඇහෙනවා. වොලියුම් දාලා තියෙන්නේ උඩරිමේ. නෑ සර් ඇහෙනවා අඩුකමක් තියෙනවා මොකද්ද? දැන් හරිද? තාමත් මදි සර්. වොලියුම් ප්‍රශ්නයක් ඇති සර්. මොකක් හරි මයික් එකේ හරි ස්පීකර් එකේ හරි වොලියුම් අඩුවීමක් ඇති මොකක් හරි. මේකේ නම් හරි. උඩරිමේ දාලා තියෙන්නේ. ඇහෙන්නේ නෑ සර්. අරෙන් කෝල් එක ගන්න. ඒක දැන් එහෙම වුණාට වොලියුම් ප්‍රශ්නයක් වෙන්න බෑ. එහෙනම් මේ සම්පූර්ණයෙන්ම නවතින්නේ. මට ඇහෙනවා හොඳට. ගැටලුවද? ඇහෙනවද දැන්? දැන් ටිකක් හරි. ඔහේ අවුලක් වෙන්න ඕන මට ඔයගොල්ලෝ කියන දේ ඇහෙනවා හොඳට. තාමත් හොඳටම හරි නෑ ඇහෙන්නේ සර්. නෑ සර්. මොකක් හරි ඔය සිග්නල් වල වෙන පැත්තක අවුලක් ඇත්තේ මේ ඔයගොල්ලෝ කියන දේ මට ඇහෙනවා හොඳට. නෑ සර් හැමෝටම එහෙම ඇහෙනවා අඩු එක තියෙනවා. එහෙමද? මට හොඳට ඇහෙනවා. කියන දේ පැහැදිලි සර ඇහෙන අඩුකම තමයි තියෙන්නේ. ඇහෙන්නේ නෑ සර් සිග්නල් අඩු බව පේනවා සර්ගේ රතු පාට වෙලා. රතු පාට වෙලා සිග්නල් අඩු බව කියනවා. මෙහෙනම් එහෙම අවුලක් නෑ මොකුත් නෑ. පියාස මොකද වෙලා තියෙන්නේ දන්නේ නැනේ.
පියාසෙ මොකද දන්නේ නේ? නේ ගොඩ දෙන්නට හෙන්නේ. අපි මෙහෙම ටිකක් යන්න හැමින් බලන්න. සර් මයික් චුට්ටක් ළඟට ගන්න බලන්න. ළඟට මයික් එක. ඔව් මෙහෙම ගත්තොත් ඇහෙනවද දැන්? අනේ හරි සර්. හරිද? හරි. හරි. මේ එතකොට 22 වෙනි ඡේදයෙන් කියවෙන්නේ ධනවාදී නිෂ්පාදන ධනවාදයේ ජයග්‍රහණ වුවත් ජනතාවගේ පරාජයන් වෙලා තියෙනවා කියන එකද නේ. දැන් ඔක මෙන්න මෙහෙම චූට්ට නිකන් හිතුවොත් එහෙම දැන් මිනිස්සු මේ මයික් එක තමයි මේ ප්‍රශ්නයක් තියෙන්නේ. මයික් අපෝ ගන්න මේ වොලියුම් මම ඇහෙනවා මම ඇහෙනවා මදිද? ඒක වෙලෙට හරි අන්න හරි. හරිද? මේ අපෝ දැන් මේ මධ්‍යතන අවධියේ යුරෝපා රටවල් වල කාර්මික විප්ලවය සිද්ධ වෙන්න ඉස්සර වෙලා මිනිස්සු සේරම දේවල් කරගත්තේ මිනිසුන්ගේ මේ ශ්‍රමයෙන්නේ. එතකොට මේ ශ්‍රමයෙන් සිදු කරගත්ත දේවල් වලට යන්ත්‍ර සූත්‍ර ආවට පස්සේ ඒ යන්ත්‍ර සූත්‍ර නිසා මිනිසුන්ට යහපතක්ද සිද්ධ වුණේ නේ. නව යන්ත්‍ර හෝ තාක්ෂණික මෙවලම් මගින් වඩාත් වැඩියෙන් ශ්‍රමයේ සූරා කෑම හෝ වැඩ කරන ජනතාව සැලකිය යුතු ප්‍රමාණයකට රැකියා අහිමි කිරීමයි. ඒ කරන වැඩ ටික යන්ත්‍ර සූත්‍ර විසින් මංකොල්ල කෑවා. එතකොට සාමාන්‍ය මිනිසුන්ගේ ශ්‍රමයට වටිනාකමක් නැතුව ගියා, කරන්න දෙයක් නැතුව ගියා. අනික් පැත්තෙන් කර්මාන්තශාලාවල යන්ත්‍ර සූත්‍රات එක්ක විශාල වශයෙන් ශ්‍රමයේ සූරා කෑමේ මේ ක්‍රමයකට තමයි මේ හැඩ ගැහිලා තියෙන්නේ. ධනවාදී ක්‍රමයේ තුලින් සොයාගත්ත නිෂ්පාදන උපකරණ නිසා ඕක නේද වෙලා තියෙන්නේ අද. අපේ රටවල උනත් එහෙමනේ. ඒක පැහැදිලිද මන්ද ඔයගොල්ලන්? ඒ නිසා මේ ධනවාදී නිෂ්පාදන ධනවාදයේ ජයග්‍රහණය වෙන්න පුළුවන්. හැබැයි අනිත් පැත්තට ජනතාවගේ පරාජයන් ඒවා. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ශ්‍රමයේ සූරා කෑමට ලක් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ඒගොල්ලන්ගේ රැකියා අහිමි වෙලා තියෙනවා. ඒගොල්ලන්ට කරන්න දෙයක් නෑ. නේ. ඒවා යන්ත්‍ර මගින් කරනවා. ඒ නිසා රැකියා අහිමි වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ඒගොල්ලන්ගේ ශ්‍රමයේ සූරා කෑමට ලක් වෙලා තියෙනවා. නේ. sannivedana ශේෂ්ත්‍රයේ වුණත් ඒකම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. sannivedana තාක්ෂණයේ ජයග්‍රහණද తాවකාලිකව හෝ මිනිසාගේ පරාජයන් වී තිබේ. ඒ කියන්නේ පොදුවේ ගත්තාම ඔක්කොම ධනවාදී නිෂ්පාදන ධනවාදයේ ජයග්‍රහණ වුණත් ඒවා ජනතාවගේ පරාජයන් වී තිබෙනවයි කියන්නේ. ශ්‍රමයේ සූරා කෑම කියලා කියන්නේ මොකක්ද? ශ්‍රමයේ සූරා කෑම කියලා කියන්නේ කෙනෙකුගේ ශ්‍රමයේ උපයෝගී කරගෙන යම් පිරිසක් හෝ ආයතනයක් ලාභ ලැබීම නැත්නම් ඒ ශ්‍රමය ගසා කෑම. ශ්‍රම සූරා කෑම කියලා කියන්නේ යම් ආයතනයක් හෝ යම් පිරිසක් තවත් පිරිසකගේ වෙහෙස එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ මහන්සිය උපයෝගී කරගෙන ලාභ ලැබීම. එහෙම නැත්නම් ඒ වෙහෙස ඒ මහන්සිය ගසා කෑම කියන එක තමයි ශ්‍රමයේ සූරා කෑම කියලා කියන්නේ. පැහැදිලිනේ? ශ්‍රමයේ සූරා කෑම. හරි නේද? කියන දේ පැහැදිලි නෑ මට ඒ පාර. ඔයගොල්ලෝ 22 අපි මේ ටිකලා ලියන උත්තරේට ඔව් උත්තරේ ආපහු කියන්න සර් කොහොමද ධනවාදී නිෂ්පාදන ධනවාදී ජයග්‍රහණ වූවා ජනතාවයන් මේ
ජනතාවගේ පරාජයන් වී තිබේ. ධනවාදී නිෂ්පාදන ධනවාදී ජයග්‍රහණය. මොකෝ ඒගොල්ලෝ ලාභ හොයනවනේ. ඒ නව යන්ත්‍රවලින් මේ තාක්ෂණික මෙවලම් මගින් ඒගොල්ලෝ ලාභ හොයනවා. ධනවාදී නිෂ්පාදන ධනවාදී ජයග්‍රහණ වුවත් ජනතාවගේ පැත්තෙන් ගත්තාම ඒවා පරාජයන් බවට පත් වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ රැකියාව අහිමි වෙලා නැත්නම් ඒගොල්ලන්ගේ ශ්‍රමයේ සූරා කෑමට ලක් වෙනවා. හරිද? එහෙනම් 23ට ගියා. මේ එකකින් කියන්නේ මේ තොරතුරු තාක්ෂණය හොඳයි. සමාජ සම්බන්ධතා ඒවා මේවා පවත්වා ගන්න තොරතුරු තාක්ෂණය හොඳයි. හැබැයි ඒවා වැරදි ලෙස යොදා ගැනීම නිසා ඒවට විරෝධතාත් මතුවලා තියෙනවා කියන කාරණේ නේද? සමාජයේ සමග වඩා වැඩියෙන් සබඳතා පැවැත්වීමට එකිනෙකා හඳුනා ගැනීමට තොරතුරු වා අදහස් වමාරු කර ගැනීමට මෙන්ම මතවාද අරගලයන් සඳහා මෙම නවීන තොරතුරු තාක්ෂණය යොදාගත හැකිය. දැන් සමාජ ජාලා වෙබ් අඩවි ඔය Facebook අරවා මේවා ඒවා හොඳ නේ ඉතින් නේ. හැබැයි ඉතින් හොඳ වගේම නරකයි. දැලිපියෙන් කිරි කනවා වගේ තමයි. හොඳ වගේම නරකයි. හරි? ඒවා හැම එකටම හොඳයි. එබැවින් මෙම තාක්ෂණය ඉතා හොඳ එකකි. එහෙත් ඒ නිවැරදි යොදා ගැනීමට මඟ පෙන්වීමක් නොමැති විට හා වැරදි මඟ පෙන්වීමක් පමණක් තිබෙන විට සමාජයේ ප්‍රතිවිරෝධතා මතුවේ. මේ ඒ නිසා ඒ කියන්නේ සමාජ සමතා සඳහා තොරතුරු තාක්ෂණය ඉතා හොඳ වුවද ඒ වැරදි ලෙස යොදා ගැනීම නිසා ඊට විරෝධතාද මතුවෙනවා. මතුවේ කියන එකයි. ඒක ආයෙත් කියන්න. සමාජ සබඳතා සඳහා තොරතුරු තාක්ෂණය ඉතා හොඳ වුවද. සමාජ සබඳතා සඳහා තොරතුරු තාක්ෂණය ඉතා හොඳ වුවද ඒ වැරදි ලෙස යොදා ගැනීම නිසා ඊට විරෝධතාද මතුවේ. අන්තිමදී චුට්ටක් කියන්නකෝ සර්. ඒ වැරදි ලෙස යොදා ගැනීම නිසා ඊට විරෝධතාද මතුවේ. ඊට විරෝධතාද මතුවේ. කොට ඒකේ අපිට ලියන්න තියෙනවා මතවාද අරගලයන් සඳහාද කියලා. මතවාදයක් කියලා කියන්නේ යම් පන්තියක් හෝ ගුරුකුලයක් හිතන ආකාරයනේ නේද? දැන් ඔය නොයෙක් දේවල් ගැන නොයෙක් මතවාද ඇති වෙන්නේ. යම් දේශපාලන පක්ෂ අතරේ වෙන්න පුළුවන්, නැත්නම් සමාජ පන්ති අතරේ වෙන්න පුළුවන්, නැත්නම් යම් ගුරුකුලයක් වෙන්න පුළුවන්. ඉස්සර ඔය ඇති වෙලා තියෙන්නේ විද්‍යෝදය විද්‍යාලංකාර ගුරුකුල දෙකක් නේ. ඉතින් භාෂාව ඒවා මේවා සම්බන්ධයෙන් ඒගොල්ලෝ අතරේ නොයෙක් මතවාද තිබුණා. නේ. අරගලයක් කියලා කියන්නේ ආරවුලකටනේ. කෝලාහලයකට විතරක්ම නෙවෙයි ප්‍රයත්නයකටත් අපිට අරගලයක් කියන්න පුළුවන්. නේ. සටනකටත් අරගලය කියන්න පුළුවන්. එතකොට තොරතුරු හා අදහස් සුවමාරු කර ගැනීමට මෙන්ම මතවාද අරගලයන් කියලා කියන්නේ එතකොට යම් පිරිසකගේ යම් පිරිසක් සිතන ආකාරය සම්බන්ධයෙන් ඇති ආරවුල්. අරගලය ආරවුල්. යම් පුද්ගල කණ්ඩායමක් හෝ යම් ආයතනයක් හෝ මේ සිතන ආකාරයන් අතරේ ඇති ආරවුල් තමයි මතවාදී අරගලයන් කියලා කියන්නේ. මතවාදී අරගලය.
හරිනේ. ඊළඟ ඡේදෙත් ඒ වගේ චූටි පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙයි. මං හිතන්නේ මේ සංස්කෘතිය තුළ පවතින සියලු භෞතික නොවන සියල්ල අභෞතික සංස්කෘතියට අයත්. මේට භාෂාව, අදහස්, ආකල්ප, චාරිත්‍ර, වාරිත්‍ර, ඇදහිලි, විශ්වාස ආදී සංස්කෘතිය තුළ පවතින භෞතිකව ග්‍රහණය කරගත නොහැකි සියල්ල අභෞතික සංස්කෘතියට අයත් වේ. අභෞතික සංස්කෘතිය තේරුම් ගැනීමට අදහස්, ප්‍රතිමාන, සාර ධර්ම යන කාරණා පිළිබඳ අවබෝධය වැදගත්ය. එතකොට භෞතික සංස්කෘතියයි අභෞතික සංස්කෘතියයි. භෞතික සංස්කෘතියයි අභෞතික සංස්කෘතියයි. භෞතික කියලා කියන්නේ මේ භෞතික කියන වචනේ හැදිලා තියෙන්නේ භූත කියන නාමයට ඉක කියන ප්‍රත්‍ය එකතු වෙලා. භූත ඉක තමයි භෞතික උනේ. භූත ඉක භෞතික. එතකොට මේ වචනේ අර්ථය ගත්තොත් එහෙම මේ පෘථිවිය ආදී භූතයන්ගෙන් උපන් කියන අර්ථය තමයි භෞතික කියන වචනේ සාමාන්‍ය තේරුම. හරි? භූතයින් පිළිබඳ කියන එකයි. කොටි භෞතික කියලා කියන්නේ. භූතයික භූතයාට අයිති. මේ එතකොට ඒ වගේ දේවල් අපි මේ එතනින් චුට්ටක් ඔබට ගිහිල්ලා ඒ වචනේ අර්ථයට ගියාම මේ භෞතික සංස්කෘතියක් කියලා කියන්නේ ද්‍රව්‍යවාචී සංස්කෘතියකට. එහෙම නැත්නම් වාස්තවික කියන අර්ථයෙන්. හරි? එතකොට දැන් භාෂාව කියන්නේ ආකල්ප, චාරිත්‍ර, වාරිත්‍ර ඒවා එක විෂයක්නේ. ඒතර භාෂාව කියන විෂය ආකල්ප, චාරිත්‍ර, වාරිත්‍ර, ඇදහිලි, විශ්වාස ආදී ඒ විෂයන් හා බැඳුණු දේවල් වලට තමයි අපි භෞතික සංස්කෘතිය කියලා කියන්නේ. වාස්තවික දේවල් වලට නැත්නම් ද්‍රව්‍යවාචී. හරි? එතකොට සංස්කෘතියේ තව පැත්තක් තියෙනවා. එහෙම ද්‍රව්‍යවාචීව අපිට දකින්න බැරි, එහෙම වාස්තවිකව දකින්න බැරි දේවල්. අන්න එහෙම දේවල් තේරුම් ගන්න තමයි මේ අදහස්, ප්‍රතිමාන, සාර ධර්ම යන කාරණා පිළිබඳ අවබෝධය වැදගත් කියලා කියන්නේ. පැහැදිලි. අභෞතික සංස්කෘතිය. ඒ හින්දා මේ ඡේදෙන් ඒ ටික පැහැදිලි කරගත්තොත් මේ ඡේදෙන් කියන්නේ භෞතික සංස්කෘතිය වගේ නෙවෙයි, භෞතික සංස්කෘතිය වගේ නොවේයි, ඒ වස්තුන් හා නොබැඳුණු අභෞතික සංස්කෘතිය තේරුම් ගැනීමට අදහස්, ප්‍රතිමාන හා සාර ධර්ම පිළිබඳ අවබෝධයක් තිබිය යුතුයි කියන කාරණය. හරි? භෞතික සංස්කෘතිය මෙන් නොව ඒ වස්තුන් හා නොබැඳුණු අභෞතික සංස්කෘතිය. සර් මොකුත් ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැද්ද? දැන් ඇහෙනවද? ඇහෙනවා සර්. දැන් ඇහෙනවා ටිකක්. මොකක් හරි වෙනසක්. මේ භෞතික සංස්කෘතිය මෙන් අප උත්තරේ කියන්නේ භෞතික සංස්කෘතිය මෙන් නොව භෞතික සංස්කෘතිය මෙන් නොව ඒ වස්තුන් හා නොබැඳුණු අභෞතික සංස්කෘතිය. තේරුම් ගැනීමට මොකක්ද සර්? අභෞතික සංස්කෘතිය තේරුම් ගැනීමට අදහස්, ප්‍රතිමාන හා සාර ධර්ම පිළිබඳ අවබෝධයක් තිබිය යුතුයි. අදහස්, දැන් සර් මියුට් වෙලා සර්. මොකද වෙන්නේ බව්? දැන් හරිනේ?
දැන් හරිද? මුකුත් වෙන්නේ නැහැ සර්. හරි සර්. හරිනේ? හරිද? ඇහෙනවා සර්. ඇහෙනවානේ? ඔහම හරි. කතා කරාම හරි හරි. ඔහම කතා කරාම ඇහෙනවා සර්. හරි. මේ අද මොනවා හරි තියෙන පොඩි අවුලක්. මේ හරි. මේ භෞතික සංස්කෘතිය මෙන් නොව ඒ වස්තුන් හා නොබැඳුණු අභෞතික සංස්කෘතිය තේරුම් ගැනීමට අදහස් ප්‍රතිමාන හා සාර ධර්ම පිළිබඳ අවබෝධයක් තිබිය යුතුයි. ප්‍රතිමාන කියන්නේ අර ඉංග්‍රීසියෙන් norms කියන ඒවානේ. norms කියලා කියන්නේ යම් රාශියක හෝ තත්ත්වයක මේ සංඛ්‍යානමය වශයෙන් තියෙන ඉහළම අගය. එතකොට අපි පිළිගන්න දේවල් වල තියෙන ඉහළම මට්ටම තමයි ප්‍රතිමාන කියලා කියන්නේ. නේ. දැන් අපේ සමාජයේ තියෙනවනේ යම් යම් පිළිගැනීම්. සාර ධර්ම පැත්තෙන් තියෙන ඒවා, ඒවැයි තියෙන උසස්ම අගය තමයි ප්‍රතිමාන කියලා කියන්නේ. ඒවා පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන අභෞතික සංස්කෘතිය තේරුම් ගන්න. සංස්කෘතිය දෙපැත්තක්. භෞතික සංස්කෘතිය හා අභෞතික සංස්කෘතිය. භෞතික සංස්කෘතිය අපිට වස්තුන් ආශ්‍රයෙන් දකින්න පුළුවන්. ඒ කියන්නේ විෂය ආශ්‍රයෙන් දකින්න පුළුවන් වාස්තවිකව. නේද? භාෂාව කියන විෂය භාෂාවත් එක්කම ඒ විෂය ඔස්සේ ගිහිල්ලා අපිට ඒකේ තියෙන දේවල් දකින්න පුළුවන්. ආගම ගත්තොත් ආගමේ කියන දේවල් ඒ ඔස්සේ යමින් ඒ විෂය ඔස්සේ යමින් දකින්න පුළුවන්. නේ. එහෙම බැරි ඒවා තමයි අභෞතික සංස්කෘතියට අයිති වෙන්නේ. ඒකට ඒවා තේරුම් ගන්න නොයෙකුත් මේ ප්‍රතිමාන සාර ධර්ම ආදිය පිළිබඳ අවබෝධයක් තිබිය යුතුයි කියන කාරණේ. එතකොට අභෞතික සංස්කෘතිය කියන එක පැහැදිලි නේද? හරි. වාස්තවික නැතහොත් ද්‍රව්‍යවාචී නො වූ දේවලට අයත් සංස්කෘතිය. සංස්කෘතික ලක්ෂණ. ඒවා තමයි අභෞතික සංස්කෘතිය කියලා කියන්නේ. ඊළඟ එක ලේසි. කිසියම් සංස්කෘතියකට හැඩගැසීම ඉගෙන ගැනීමකින් සිදුවන අතර එය පරපුරෙන් පරපුරට ගෙන යනු ලබන්නේ භාෂාවයි. සංස්කෘතියකට කිසියම් සංස්කෘතියකට හැඩගැසීම ඉගෙන ගැනීමක්. එහෙම තමයි මේ සංස්කෘතියට හැඩගැහෙන්නේ අය. ඒක පරපුරකින් පරපුරකට ගෙන යන වාහකය භාෂාවනේ. ඒ නිසා බොහොම කෙටියෙන් කියන්න පුළුවන් අපිට කිසියම් සංස්කෘතියකට හැඩගැසීම ඉගෙන ගැනීමකින් සිදුවන අතර එය පරපුරෙන් පරපුරට ගෙන යන්නා ලෙස කටයුතු කරන්නේ භාෂාවයි කියන කාරණය. සංස්කෘතියේ වාහකයක් ලෙස කටයුතු කරන්නේ භාෂාවයි. ඒතකොට සංස්කෘතියේ වාහකයක් කියන්නේ සංස්කෘතිය කියන්නේ භාෂාව සිරිත් විරිත් ඇදහිලි විශ්වාස ආදී දේවල්නේ. එතකොට භාෂාව සිරිත් විරිත් ඇදහිලි ආදී සංස්කෘතික ලක්ෂණ පරපුරෙන් පරපුරට රැගෙන යන්නා. වාහකයා කියන්නේ රැගෙන යන්නට. රෝග වාහකයා කියන්නේ රෝගය රැගෙන යන අයට නේ. රෝග වාහක මදුරුවන් ඉන්නේ. හරි. අපි ගියා 26ට. පස්සේ උත්තරය අපව කියන්න පොඩ්ඩක්. සංස්කෘතියකට හැඩගැසීම ඉගෙන ගැනීමකින් සිදුවන අතර එය පරපුරෙන් පරපුරට ගෙන යනු ලබන්නේ භාෂාවයි. එය පරපුරෙන් පරපුරට ගෙන යනු ලබන්නේ භාෂාවයි. එක පරපුරක් තව පරපුරකට ඒ සංස්කෘතික ලක්ෂණ උරුම කරලා දෙන්නේ ඉතින් භාෂාවෙන්නේ නේ. මූලික වාහකයා භාෂාව.
ඊළඟ කියන්නේ මේ ඒකෙත් හරි ලස්සන කාරණයක් තියෙනවා නේද? සාමාජික මෙන්ම ප්‍රායෝගික ප්‍රතිලාභ ලබා දෙන නිෂ්පාදන මිලදී ගැනීමට පාරිභෝගිකයෝ බෙහෙවින් කැමැත්ත දක්වති. කිසියම් භාණ්ඩයක් අමුතු හෝ නැවුම් පෙනුමකින් යුක්ත වේද එසේ මේ හිමිකර ගැනීම තම සිය සගයින්ගෙන් කැපී පෙනීමට හේතු වේද එබඳු භාණ්ඩ වෙත ඔවුන් නැදී යාම මෙහි ප්‍රතිඵලයයි. එබැවින් වෙනත් සංස්කෘතිකට අයත් වන රටක සිට භාණ්ඩ නිර්යාත කරන්නෙකුට මේ අවශ්‍යතාවන් සපුරාලීමට හොඳ ප්‍රස්තාවක් ඇත. හොඳ ඊට ප්‍රස්ථාවක්. හොඳ ඊට කඩක් තියෙනවනේ. හැමෝම කැමති. කොමන් ඒවාට හැමෝම කැමති නෑනේ නේද? අන්කොමන් ඒවානේ හොයන්නේ හැම දෙයකටම ගියාමනේ. වෙන කාගේවත් ළඟ නැති. එහෙම කැමැත්තක් පාරිභෝගිකයෝ ගාව තියෙනවනේ නේ. ඒක මොකද්ද කියලා තේරුම් ගත්තොත් රටක ඉඳලා තව රටකට භාණ්ඩ නිර්යාත කරන කෙනෙකුට මේ හොඳ අවස්ථාවක් මේ ලැබෙනවා. පාරිභෝගිකයෝ කැමති සමාජික මෙන්ම ප්‍රායෝගික ප්‍රතිලාභ ලබා දෙන නිෂ්පාදන මිලදී ගන්න. සමාජීය මෙන්ම මොකද්ද මේ ප්‍රායෝගික ප්‍රතිලාභ කියලා කියන්නේ මෙතන? සාමාන්‍යයෙන් අපි ප්‍රායෝගික කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රායෝගික කියන වචනේ අර්ථය කොහොමද ලබා ගන්න? ප්‍රතිලාභ කියන්නේ නම් ලැබීමනේ. ලැබීමනේ. මොන හරි දෙයක් කළාම ඒකෙන් ලාභයක් ලැබෙන්න ඕනේ. නැවත ලාභයක් ලැබෙන්න ඕනේ. ප්‍රතිලාභ. හැමෝම යම් දෙයක් කරාම ඒකෙන් ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙනවා. සමාජික මෙන්ම ප්‍රායෝගික ප්‍රතිලාභ ලබා ගැනීම. එතකොට ප්‍රායෝගික කියන වචනේ සාමාන්‍ය අර්ථය ක්‍රියාවේ යෙදෙන කියන එකනේ. ප්‍රායෝගික. නැත්තම් නිතර භාවිතයේ යෙදෙන කියන එක. නැත්තම් භාවිතයට සුදුසු කියන එක. එහෙම නැත්තම් මේ මොකද්ද මේ අපි සාමාන්‍යයෙන් කියන්නේ මේ මොකද්ද න්‍යාය සහ ප්‍රායෝගිකත්වය. න්‍යාය තියෙනවා නමුත් ප්‍රායෝගිකව එහෙම කරන්න බෑයි කියලා. ඒ කියන්නේ සෛද්ධාන්තික නොවූ කියන එකනේ. සිද්ධාන්තයකටම අදාළ නොවන. සිද්ධාන්තයේ විදියටම සිදු නොවන කියන එක. නමුත් මේ සියලු දේවල් එහාට ගිහිල්ලා අපිට මෙතන ප්‍රායෝගික කියන වචනේ තේරුම ගන්න වෙන්නේ සැබෑ ජීවිතයට අදාළ වාසි සහගත ලැබීම් කියන එකයි. ප්‍රායෝගික ප්‍රතිලාභ සමාජික වශයෙන් වගේම සැබෑ ජීවිතයට අදාළව වාසි සහගත භාණ්ඩ පරිහරණයට පාරිභෝගිකයන් තුළ ඇති කැමැත්ත තේරුම් ගන්නා නිර්යාතකයෙකුට රටකින් රටකට භාණ්ඩ අපනයනය කිරීමට හොඳ ඉඩ කඩක් ඇත. පැහැදිලිද? සර් ඒක ආයෙත් කියන්න. නැවත කියන්න සර්. සමාජීය මෙන්ම සැබෑ ජීවිතයට අදාළ වාසි සහගත භාණ්ඩ පරිහරණයට ප්‍රායෝගික ප්‍රතිලාභ කියන්නේ ඒකයි. එයාලගේ සැබෑ ජීවිතයට අදාළ වාසි සහගත බවක් ලැබෙන්න ඕනේ වෙයි. එහෙම භාණ්ඩ මිලදී ගැනීමට ජීවිතයට අදාළ වාසි සහගත භාණ්ඩ පරිහරණයට පාරිභෝගිකයින් තුල ඇති කැමැත්ත. ඒක ඒගොල්ලෝ ගාව තියෙන කැමැත්ත. ඒ තේරුම් ගන්නා නිර්යාතකයෙකුට රටකින් රටකට භාණ්ඩ අපනයනය කිරීමට හොඳ ඉඩකඩක් ඇත. හොඳ ඉඩකඩක් ඇත. එතකොට ප්‍රායෝගික ප්‍රතිලාභ කියලා කියන්නේ සැබෑ ජීවිතයට අදාළ වාසි සහගත ලැබීම.
ජීවිතයේදී ලැබෙන වාසි සහගත ලැබීම ප්‍රායෝගික. ප්‍රතිලාභ ප්‍රතිලාභයක් කියන්නේ වාසි සහගත ලැබීමක් නෙනේ. විවාසයක් තියෙන්න ඕන. ඇති නේද ඒක? හරි. 27ට ගියාම 27 කියන්නේ මේ සේවකයන් අභිප්‍රේරණය කරන්න හේතු වන සාධක මොනවද හොය හොයා ඉන්න එකේ තේරුමක් නැහැ. මේ සාමාන්‍ය මිනිසයා අභිප්‍රේරණ ගොනුවක්. ඒ නිසා ඒවා මේ හැකි තරම් දෙන්න කටයුතු කරන්න ඕන කියන කාරණේ නේද? සේවකයන් මේ විප්‍රේරණය කරන්න හේතු වෙන සාධක මොනවද කිය හොය හොයා ඉන්න දෙයක් නෑ. ඒවා හඳුනා ගන්න උත්සාහ කරන්න දෙයක් නෑ. මේ මනුස්සයා කියන්නේ අභිප්‍රේරණයට බොහොම කැමැති කෙනෙක්. ඒ හින්දා ඒවා විශාල ප්‍රමාණයකින් ඒගොල්ලන්ට දෙන්න කියන කාරණේනේ මේ කියන්නේ නේද? සේවකයන් වැඩියෙන්ම අභිප්‍රේරණය කිරීමට හේතු වන කවර සාධකද යන්න හඳුනා ගැනීමට තැත් කිරීම ප්‍රායෝගික වශයෙන් බලන විට නිෂ්ඵල ක්‍රියාවකි. ප්‍රායෝගික නිෂ්ඵල ඒවා හොය හොය ඉන්න දෙයක් නෑ. මොකෝ සේවකයන්ට බොහෝ දේ වැඩි වැඩියෙන් අවශ්‍ය වෙයි. ඒගොල්ලන්ට ඉහළ ආදායමක්, සේවයේ සුරක්ෂිතතාව, අභියෝගදායක වැඩ, ප්‍රසන්න වාතාවරණයක්, අධීක්ෂකයින් ආචාරශීලී ලෙස Tamanට සැලකීම හා වෙනත් බොහෝ දේ උන්ට අවශ්‍යයි. එහෙම ඒවා අවශ්‍ය වෙන්නේ නැත්නම් හාමත වැනි සාතිශය දුෂ්කර තත්වයකදී හැර අන් හැම විටකදීම සාමාන්‍ය මනුෂ්‍යයා අභිප්‍රේරණ ගොනුවකි. ඒකට අභිප්‍රේරණ ගොනුව තමයි අපට පැහැදිලි කරන්න තියෙන්නේ. ඒකට මීට පෙරත් දවසක් මට මතකයි අභිප්‍රේරණය ගැන අපි දිගින් දිගටම කතා කළා. අපේ වෘත්තියේත් බොහොම ඉහළින් අපි සාකච්ඡාවට ලක් කරන සංකල්පයක් නේද? අභිප්‍රේරණය කියලා කියන්නේ මොටිවේෂන් කියන එක නෙනේ. මොටිවේට් කරනවා. එතකොට මෝටිවේෂන් කියන්නේ නිකම් පෙළඹවීම, හුදු පෙළඹවීම පමණක් නෙවෙයි කියලා කිව්වා කියන්න ඇති මම. අභිප්‍රේරණය කියන්නේ හුදු පෙළඹවීමක්ම නෙවෙයි, සේවකයා තුළ ක්‍රියාශීලීත්වය ඇති කිරීම සඳහා කරන පෙළඹවීම. නේ? ඔහු ක්‍රියාකාරී වීම සඳහා, ඔහු වඩාත් ක්‍රියාශීලී වීම සඳහා කරන පෙළඹවීමනේ මෝටිවේෂන් කියලා කියන්නේ. එතකොට එහෙම ඒවා මහා ගොඩක් දෙන්න ඕනේ නේ. ගොනුවක් කියන්නේ ගොඩකටනේ. ගොනුවක් කියන්නේ ගොඩකට, මිටියකට, රාශියකට, සමූහයකට, එකතුවකට නේද? අභිප්‍රේරණ ගොනුවක් නේ. එතකොට ක්‍රියාශීලීත්වය ඇති කිරීම සඳහා පෙළඹවීම එකතුවක් කියන එක තමයි අභිප්‍රේරණ ගොනුවක් කියලා කියන්නේ. නේ. සේවකයන් මිනිස්යා කියන්නේ මිනිස්යා ක්‍රියාශීලීත්වය ඇති කිරීම සඳහා නිරන්තරයෙන්ම පෙළඹවීම් සමූහයක් ලබා දිය යුතු කෙනෙක් කියන එකනේ. සාමාන්‍ය මනුස්සයාගේ ස්වභාවය ඒකයි. සාමාන්‍ය මනුස්සයා මනුස්සයා තුළ ක්‍රියාශීලීත්වය ඇති කිරීම සඳහා කෙරෙන පෙළඹවීම් සමූහයක් අභිප්‍රේරණ ගොනුවක් කියලා කියන්නේ. කියන්නේ මනුස්ස ස්වභාවය තමයි. මනුස්ස ස්වභාවයේ ක්‍රියාශීලීත්වය සඳහා උත්තේජනයන් විශාල වශයෙන් අවශ්‍ය කෙනෙක් කියන එක. හරි? ඒක එහෙම පැහැදිලි කරන්න. එතකොට මේක කියන්නේ කියන දේ ඉතා පැහැදිලි නේද? සේවකයන් තුළ ක්‍රියාශීලීත්වය ඇති කිරීම සඳහා අභිප්‍රේරණය කියන්නේ ඒකනේ. සේවකයන් තුළ ක්‍රියාශීලීත්වය ඇති කිරීම සඳහා සෑම උත්තේජනයක්ම ලබා දීම වෙනුවට ඒවා හඳුනා ගැනීමට උත්සාහ කිරීම නිෂ්ඵල ක්‍රියාවක්. නේද? ඒවා හඳුනා ගැනීමට උත්සාහ කරමින් සිටීම කියලා අපිට ගන්නත් පුළුවන්. මම නැවත කියන්න ඒක ලියා ගන්න අවශ්‍ය නම් සේවකයන් තුළ ක්‍රියාශීලීත්වය ඇති කිරීම සඳහා
සේවකයන් තුළ වැඩි වැඩියෙන් කියලාත් අපිට දාන්න පුළුවන්. සේවකයන් තුළ වැඩි වැඩියෙන් ක්‍රියාශීලීත්වය ඇති කිරීම සඳහා සෑම උත්තේජනයක්ම ලබා දීම වෙනුවට සෑම උත්තේජනයක්ම ලබා දීම වෙනුවට ඒවා හඳුනා ගැනීමට උත්සාහ කරමින් සිටීම නිෂ්ඵල ක්‍රියාවකි. ඒක නිෂ්ඵලයි. ඒකෙන් වැඩක් නෑ කියන එක. විසියට 29 ඡේද ටිකක් විශාලයි. 28 ඡේදය ගැන එදත් කවුරු හරි කිව්වා ඒක ටිකක් හිතන්න වෙනවා කියලා නේ. මේ හිතන්න ඉතින් අමාරුයි කියන්නේ ආත්ම සංවරය සඵල ලෙස ක්‍රියාත්මක කිරීමට නම් ආත්ම සංවිධානයේ උසස් ලෙසින්ම පැවැත්ම අවශ්‍යයි. ආත්ම සංවරය සඵල ලෙස ක්‍රියාත්මක කිරීමට නම් ආත්ම සංවිධානයේ උසස් ලෙසින්ම පැවැත්ම අවශ්‍යයි. මොකද්ද මේ ආත්ම සංවරය කියලා කියන්නේ? මොකද්ද මේ ආත්ම සංවිධානය කියලා කියන්නේ? සඵල කියන්නේ ඵල සහිතනේ. ඵලයක් සහිත වෙන්න නම් නේ. ඒකේ විරුද්ධ පදේනේ අපල. ඵලයක් නැත්නම් අපලයි. අපි කරන කියන දේවල් වල ප්‍රතිඵලයක් නැත්නම් ඒක ඉතින් හරි අපලයිනේ අපිට. අපල කාලයක් කියලා කියන්නේ. කියන කිසි දෙයක ප්‍රතිඵලයක් නැහැ. සඵල කියන්නේ ඵලනේ. ඵලයක් සහිතයි. සඵල අපල. නේ. ආත්ම සංවරය කියලා කියන්නේ ආත්ම කියන වචනේ නිතර අපි භාවිත කරන එකක් නේද? ආත්ම සංවරය, ආත්ම සංවිධානය නේ. මේ බොහොම බහුලව අපි පාවිච්චි කරන වචනයක්. එතකොට සාමාන්‍යයෙන් අපි ආත්මය කියලා කිව්වහම මේ ජීවිතයටත් අපි අපේ ආත්මය කියනවා. මරණයෙන් පස්සේ පරලොවට ගෙනියන කොටසටත් ආත්මය කියනවා. පරලොව ඉඳලා ආපහු මෙහෙට එන එකටත් අපි ආත්මය කියනවා. නේ. සාමාන්‍යයෙන් හැබැයි සරල භාවිතයේදී ව්‍යවහාර ලෝකයේ සාමාන්‍ය භාවිතයේදී මේ ආත්ම කියන්නේ තමා කියන එකනේ. අපි උදාහරණයක් ගන්න ආත්මලාභය නේ. ආත්ම ලාභය ගැන අපි හිතනවානේ. ඒ කියන්නේ තමන්ගේ ලාභය ගැනනේ. තමන්ට වාසිය, තමන්ට ලාභයක් නේද? ඒක තමයි ආත්ම ලාභය කියන්නේ. ආත්ම කියන්නේ තමා. එතකොට ආත්ම සංවරය කියන්නේ තමන් තුල ඇති කරගන්නා සංසුන් බව. නේ. ආත්ම සංවරය තමන් තුල ඇති කරගන්නා සංසුන් බව. තමන් තුල තමන් ඇති කරගන්නා ශිෂ්ට සම්පන්න බව. තමන්ගේ ඉන්ද්‍රියන් කොයි තරම් දුරට හික්මවාගෙන කටයුතු කරනවාද කියන එක. ඒකනේ ආත්ම සංවරය කියලා කියන්නේ. එතකොට ආත්ම සංවිධානය කියන්නේ සංවිධානයක් කියන්නේ ඕනෑම තැනක කරන දෙයක් පිළිවෙලකට සිද්ධ වෙනවා නම් ඒකනේ අපි සංවිධානය කියලා කියන්නේ. නේ. සාමාන්‍යයෙන් සංවිධානයක් කියලා කියන්නේ. එතන පිළිවෙලක් තියෙනවා. එතකොට අපි තුල ඇති කරගන්නා කෙනෙක් තුල ඇති කරගන්නා සංසුන් බව බොහෝම ඵලදායී ලෙස ක්‍රියාත්මක කරන්න නම් ඒ පුද්ගලයා ගාව තියෙන්න ඕනේ තමන්ගේ කටයුතු කිසියම් පිළිවෙලකට සිදු කිරීමේ ගුණය. ඒක තමයි ආත්ම සංවිධානය. බලන්න ඒක එතකොට පැහැදිලි වෙයි. ආත්ම සංවරය සඵල ලෙස ක්‍රියාත්මක කිරීමට නම් ආත්ම සංවිධානයේ උසස් ලෙසින්ම පැවැත්ම අවශ්‍යයි. තමන්ගේ තමන්ගේ කාල වේලා එතන ඉඳලා පැහැදිලි කරන්නේ ඒවානේ මේ ආත්ම සංවිධානයක් තියෙන මිනිස්සෙක් ගාවා තියෙන්න ඕන ලක්ෂණ ටිකනේ. තමන්ගේ කාල වේලාව, තමන්ගේ වැඩ කටයුතු හා තමාට පෞද්ගලිකව පාලනය කිරීම මෙම හැකියාවට අඩංගුයි. ඒවානේ පිළිවෙල. ඒක තමයි ආත්ම සංවිධානය. එතකොට ඒක තමයි නායකත්වයේ පූර්ව අවශ්‍යතාවය. ඒ නැති තැන ඒ කියන්නේ කාල වේලාව
තමන්ගේ කාල වේලාව තමන්ගේ වැඩ කටයුතු තමාටම පෞද්ගලිකව පාලනය කිරීමට ආදී ඒ වගේ ලක්ෂණ ඒවා නැත්නම් මේ ඉහළම බුද්ධියක් ඇති පුද්ගලයෙක් ගෙව්වත් වටිනාකම අඩු වෙනවා. එසේ නැතොත් සාමාන්‍ය ගණයේ වූ හෝ කිසියම් ඵල ප්‍රයෝජනයක් නැත්තා වූ හෝ වැඩට ඔහු සීමා කරයි. වැඩි දෙනෙක් තුල විශ්වාස කටයුතු පුද්ගලයන් වීමට අවංක අපේක්ෂාවක් තිබේ. කියන්නේ හැම මිනිසෙක්ම තුල අවංක අපේක්ෂාවක් තියෙනවා තමා පිළිබඳ අනික් අය තුල වැඩි විශ්වාසයක් ඇති කර ගැනීම. ඉතින් එහෙම වෙන්න නම් හොඳ ආත්ම සංවිධානයක් තියෙන්න ඕන යාගාව. නේ? සංවිධාන සහගත පුද්ගලයා විශ්වාස කටයුතුමය. එහෙම කෙනා විශ්වාස කරනවා. කවුරුන් ලැබෙන රාජකාරි බාරගන්නේ ඔහු. ක්‍රමවත් වීම මගින් වැඩි ප්‍රතිඵල වඩා හොඳ ප්‍රතිඵල ලබා ගන්න අයින් ඔහු සංවිධානයකින් යුක්ත පුද්ගලයෙක්. නේ? ඒකට බලන්න මේ ඡේදයෙන් කියන්නේ ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට වටිනාකමක් ලැබීමට නම් ඔහු තමාගේ කටයුතු පිළිවෙලකින් යුතුව ඉටු කරමින් සංසුන්ව කටයුතු කරන්න ඕනෑ කියන කාරණේ. ඒක අපිට බොහොම කෙටියෙන් ලස්සනට කියන්න පුළුවන්. තම කටයුතු ක්‍රමවත් හා පිළිවෙලකින් යුතුව සංසුන්ව ඉටු කරන තැනැත්තාට සමාජයේ හොඳ පිළිගැනීමක් ලබාගත හැකිය. නැත්තම් ඉටු කරන තැනැත්තා සමාජයේ හොඳ පිළිගැනීමකට ලක් වේ කියලා කියන්න පුළුවන්. ඡේදේ විශාල වුණත් බොහොම කෙටියෙන් කියන්න පුළුවන්. ඒක පැහැදිලිද බලන්න? තම කටයුතු ක්‍රමවත්ව එහෙම නැත්නම් ඒක පිළිවෙලකින් යුතුව කියලා ගත්තත් ඇති. තම කටයුතු ක්‍රමවත්ව සංසුන්ව ඉටු කරන තැනැත්තාට තැනැත්තාට නෙමෙයි තැනැත්තා කියලා ගමු. ඉටු කරන තැනැත්තා සමාජයේ ඉහළ පිළිගැනීමකට ලක් වේ. ඉහළ පිළිගැනීමකට ලක් වේ. ඉහළ පිළිගැනීමකට ලක් වේ. එතකොට අර්ථ දක්වන්න තියෙන ආත්ම සංවිධානය. එතකොට ඡේදයට අදාළව අපිට කියන්න වෙන්නේ තමා කෙනෙකුගේ තමාගේ සෑම කටයුත්තක්ම පිළිවෙලකට සිදු කිරීම. පුද්ගලයෙකු විසින් තමාගේ සෑම කටයුත්තක්ම ක්‍රමවත් පිළිවෙලකට සිදු කිරීම. ඒක තමයි ආත්ම සංවිධානය කියලා කියන්නේ. ඒක තමයි ආත්ම සංවිධානය කියලා කියන්නේ. 29 වෙනි ඡේදෙත් ටිකක් විශාලයි. ඒ වුණාට කියන අදහස මම හිතනවා පැහැදිලි කරගන්න ලේසි. දියුණු නොදියුණු සෑම සමාජයකම මිනිසුන් අතර පවත්නා ඇදහිලි විවිධයි. විවිධාකාර ඇදහිලි තියෙනවා මිනිස්සු අතරේ. විවිධාකාරී ඒවා තියෙනවා. මේ ඊයේ පෙරේදතර දැක්කේ නේද? පිරිමි දරුවෙක් කුසේ ඉන්න දරුවා පිරිමි දරුවෙක් වෙනවා කියන විශ්වාසයට ඔළුවේ ඇණයක් ගහලා ඔළුවට ඇණයක් ගහලා නේ. කොහොම ඇදහිලි විශ්වාසයෙන් කොයි තරම් ලෝකේ මිනිසු ගාවා තියෙනවද? දියුණු නොදියුණු සෑම සමාජයකම මිනිසුන් අතර පවත්නා ඇදහිලි විවිධයි. තව මේ ලංකාවේ සිද්ධියක් වුණා නේද? අර මේ දරුවා මැරිලත් දවස් 10ක්ද කොහෙද යනකම් යාඥා කර කර පණ එනවයි කිය. මේ ඇදහිලි විශ්වාස තියෙනවා. ආත්මය හා අන්න එතන ආත්මේ පුනරුත්පත්තියත්
ආත්මය හා පුනරුත්පත්තියත්. දැන් අතන අපි ආත්ම සංවරය ආත්ම සංවිධානය කියලා කතා කරනකොට තමා කියලා ගත්තානේ. දැන් එතකොට මෙතන ආත්මය කියලා කිව්වහම ආත්මය කියන්නේ මේ ජීවිතේනේ. මේ ජීවිතය නේ. මේ ජීවිතේ මරණයෙන් පස්සේ පරලෝට යන කොටස. එහෙම නැත්නම් පරලෝවේ ඉඳලා මෙහාට ආපු කොටස. නේ. ආත්මය හා පුනරුත්පත්තිය. පුනරුත්පත්තියක්. විමුක්තියක්. දෙවියන් යකුන් හෝ වෙනත් අදෘශ්‍යමාන බල විශේෂයක් පිළිබඳව මිනිස්සුන්ට සහජයෙන් පරපුරෙන් හෝ අමුතුවෙන් උරුම වී ඇති මිනිස් සිතේ බලපවත්වන විශ්වාසයොත් ඒ හා සම්බන්ධ ඉෂ්ට සාධක උභය විශේෂයොත් ඇදහිලි යනුවෙන් ගනු ලැබේ. මිනිස්සුන් සමහර ඒවා සහජයෙන්ම ඇවිල්ලා සමහර අයට පරපුරෙන් ඇවිල්ලා අමුතුවෙන්ම උරුම වෙලා ඒ වගේ නේ. ඒ සියල්ල මේ බලපවත්වන විශ්වාසයොත් ඒ හා සම්බන්ධ ඉෂ්ට සාධක උභය විශේෂයොත් උභය කියන්නේ ඒ අංශ දෙකමනේ. ඇදහිලි යනුවෙන් ගනු ලැබෙත්. ඈත අතීතයේ සිටම මිනිසුන් අතර ඇති වෙමින් වැඩමින් වෙනස් වෙමින් මේ ඇදහිලි අතුරෙන් ශිෂ්ටෝචිතයයිද ඒ කියන්නේ ශිෂ්ටත්වයට උචිතයි කියන ඒවා. සමහර ඒවා ප්‍රඥෝචිතයයිද ඒ කියන්නේ ඒවා ප්‍රඥාවට උචිතයයිද සැලකුණු එක්තරා ප්‍රමාණයකට සකස් වූ විශ්වාස පූජා හා සාධක විදීන් කොටසක් ආගම නමින්ද එහෙම ඒවා ශිෂ්ටයි ප්‍රඥාවට ගෝචරයි ඒ වගේ ඒවා ආගම් විදියට පිළිගත්තා. ශෙෂ්ඨ මිත්‍යා විශ්වාසෝ ඇදහිලි නමින්ද හඳුන්වන්නට පටන් ගත්තේ මෑත කලකදී. මෑත කාලයක ඉඳලා අනික් ඒවා මිත්‍යා විශ්වාස කියලා කියනවා. නේ. දැන් අපිත් එහෙමනේ සලකන්නේ. අපේ ආගම හරි අනික් ඒවා මිත්‍යා විශ්වාස. එහෙමනේ අපි හිතන්නේ. එකී ඇදහිලිවල ශිෂ්ටා ශිෂ්ටත්වයේ මනින මිමිද බොහෝ විට සමාජයෙන් සමාජයට වෙනස් වේ. ශිෂ්ටා ශිෂ්ටත්වය. එතකොට ඒක විසන්ධි කරලා ගත්තාම ශිෂ්ට අශිෂ්ට. ශිෂ්ටා ශිෂ්ට කියන්නේ ශිෂ්ට අශිෂ්ට. ශිෂ්ට කියන්නේ හොඳ අශිෂ්ට කියන්නේ නරක. එහෙනම් ශිෂ්ටා ශිෂ්ටත්වය කියන්නේ හොඳ නරක. එහෙම නැත්නම් උසස් පහත්. ශිෂ්ට කියන්නේ උසස් අශිෂ්ට කියන්නේ පහත්. නේ. උසස් පහත් නැතහොත් හොඳ නරක වශයෙන් වර්ග කිරීම සඳහා භාවිත වන ක්‍රමයට තමයි අපි ශිෂ්ටා ශිෂ්ටත්වයේ මනින මිම්ම කියලා කියන්නේ. නේ. ඒකට ඒක අර්ථ දක්වන්න ඕනි. උසස් පහත් නැතහොත් හොඳ නරක වශයෙන් ඇදහිලි විශ්වාස වර්ග කිරීම සඳහා භාවිත වන ක්‍රම. ඇදහිලි වර්ග කිරීම සඳහා භාවිත කරන ක්‍රම. සමහර ඒවා ආගම් තත්ත්වයට පත් වෙනවා අනික් ඒවා මිත්‍යා විශ්වාස. ඒකට මේ ඡේදෙන් කියන්න උත්සාහ කරලා තියෙන්නේ අතීතයේ සිට මිනිසුන් අතර පවතින ඇදහිලියා විශ්වාස මෑතකදී ආගම් හා මිත්‍යා ඇදහිලි වශයෙන් බෙදා වෙන් කළත් මෙම බෙදීම සමාජයෙන් සමාජයට වෙනස් වේ කියන එකයි. නේ. ඒ කායම කියන්නකෝ. අතීතයේ සිට මිනිසුන් අතර පවත්නා ඇදහිලි හා විශ්වාස අතීතයේ සිට මිනිසුන් අතර පවත්නා ඇදහිලි හා විශ්වාස මෑතකදී නැත්නම් මෑතක සිට ආගම් හා මිත්‍යා ඇදහිලි වශයෙන් බෙදා වෙන් කළත් මිත්‍යා ඇදහිලි වශයෙන් බෙදා වෙන් කළත් මෙම බෙදීම් සමාජයෙන් සමාජයට වෙනස් වේ.
මෑත කාලෙක එහෙම කොටසක් ශිෂ්ටෝචිත කොටස ශිෂ්ටෝචිත ප්‍රඥෝචිත කියලා දාලා අනික් ඒවා මිත්‍යා විශ්වාස කිව්වාට සමාජයෙන් සමාජයට ඒ වෙයි ශිෂ්ටා ශිෂ්ටත්වයේ මනින මිමි වෙනස්. ලෝකේ මිනිස්සු සහජයෙන් පරපුරෙන් පරපුරට මේ ඒ වගේ නොයෙකුත් ඇදහිලි ආගමික විශ්වාස ඒ වගේ දේවල් පුදුමාකාර දේවල් ඉතින් අරගෙන යන පිරිසක් නෙනේ. අර සමහර ගෝත්‍රික කණ්ඩායම් ඉන්නේ ඒගොල්ලෝ අදහන්නේ කිඹුල්ලු. ඒගොල්ලෝගේ ආගම කිඹුල්ලු. කිඹුල්ලු තමයි ලෝකේ මැව්වේ, කිඹුල්ලු තමයි ලෝකේ පාලනය කරන්නේ, කිඹුල්ලු තමයි ලෝකේ විනාශ කරන්නේ. ඒගොල්ලෝ අදහන්නේ කිඹුල්ලු. කිඹුල්ලු වන්දනා කරනවා. කිඹුල්ලු එක තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. නේ. ඉතින් කොහොම ඒවා කොච්චර ඇද්ද ලෝකේ නේ. හරි. ඉතින් අපිට අදාළ එකක් නේ දීලා තියෙන්නේ. දැන් නම් හැබැයි එකකින් කියවන දේ අයින් කරගන්න වෙන්නේ. ගුරු සේවයේ කාර්යක්ෂමතා මට්ටම පහත හැලීමට බලපාන සාධක රාශියකි. සේවයට බඳවා ගැනීමට පෙර ආතුව නිසි පුහුණුවක් ලබා නොදී කඩදාසියට සීමා වූ සහතිකයක්ම බලා ගුරුවරුන් සේවයට බඳවා ගැනීමත් පහත් වැටුප් පරිමාණ හා ඒ නිසා ඇතිවන කාර්ය සාධන අතෘප්තියත් තමාගේ පාසල යනුවෙන් ගුරුවරයෙකුට අප කැපවීමට ඉඩකඩ නොගැලවෙන පරිද්දෙන් හැඩගැසී ඇති දීප ව්‍යාප්ත ගුරු මාරු ක්‍රමයක් යන මේවා ඒ සාධක වලින් කීපයක් වශයෙන් පෙන්වා දිය හැකිය. මේක අයින් කරගන්නේ පහත් වැටුප් පරිමාණ කියන එකනේ. දැන් ලොකු වැටුපක් හම්බෙනවනේ කට්ටියට. නේ. දැන් ලොකු වැටුපක් හම්බ වෙනවා. දැන් ලක්ෂේ පැනලා ගන්න අය ඉන්නවා කට්ටිය. නේ. ලක්ෂේ පැනලා ගන්න අය ඉන්නවා ගුරු සේවයේ. එහෙනම් දැන් කාර්ය සාධන අතෘප්තියක් නැතිව ඇති නේ. කාර්ය සාධන අතෘප්තියක් නේ. එහෙනම් අපි ඡේදෙ මෙහෙම කියමු. බඳවා ගැනීමේ, පුහුණු කිරීමේ, මාරු කිරීමේ හා වැටුප් පරිමාණයන්ගේ දුර්වලතා නිසා ගුරු සේවයේ කාර්යක්ෂමතාව පහත වැටී ඇත. එකඟද? බඳවා ගැනීමේ, පුහුණු කිරීමේ, මාරු කිරීමේ හා වැටුප් පරිමාණයන්ගේ දුර්වලතා නිසා ගුරු සේවයේ කාර්යක්ෂමතාව පහත වැටී ඇත. ගුරු සේවයේ කාර්යක්ෂමතා මට්ටම් පහත හෙලීමට බලපාන සාධක රාශියකි කියලා සාධක ටිකනේ ඔය දීලා තියෙන්නේ පාලින්නේ. ඒවෙන් කීපයක් මෙසේ පෙන්වා දිය හැකිය කියලා. ඒතකොට ඒක අපි අනිත් පැත්තට පෙරලා ගත්තා. බඳවා ගැනීම, පුහුණු කිරීම, මාරු කිරීම හා වැටුප් පරිමාණයන්ගේ දුර්වලතා නිසා ගුරු සේවයේ කාර්යක්ෂමතාව පහත වැටී ඇත. එතකොට කාර්ය සාධන අතෘප්තිය කියලා කියන්නේ ඡේදයට අදාළව ගත්තොත් ගුරු සේවයට නිසි ඇගයීමක් නොලැබීම නිසා ගුරු සේවයට නිසි ඇගයීමක් නොලැබීම නිසා රාජකාරියෙන් සතුටක් නොලැබීම රාජකාරියෙන් සතුටක් නොලැබීම රාජකාරියෙන් සතුටක් නැහැ. දැන් එහෙම වෙන්න බෑ. දැන් කට්ටියට හොඳට හම්බ වෙනවා. ඒ නිසා කාර්ය සාධන අතෘප්තිය නෙවෙයි ඒකේ අනිත් පැත්ත ඇති කියලා තමයි හිතන්නේ පද්ධතිය. නේ කොහොම හරි කරලා කට්ටිය දිනාගත්තානේ. දැන් හොඳයි. නේ. ඔන්න ඔහමයි ඔය ඡේද ටික. ලොකු වෙලාවක් ගියා නේ.
හරිද දැන්? ඒ ටික සම්බන්ධයෙන් වෙන මොනවා හරි ගැටලු ආවද? ගැටලු ආවද? ඡේද ටික ඇති නේද? ඔය ඡේද තමයි රට පුරාම සාකච්ඡාවට ලක් වෙන්නේ. ඉන්න ඔවා ටිකක් හොඳට බලා ගන්න. එතකොට අපේ මේ ඊළඟ එකට අදා යන්න වෙලාවක් නෑ මං හිතන්නේ නේ. අංකිත යෙදුම් පද සඳහා අර්ථ විවරණ සැපයීම කියලා ඩොකියුමන්ට් 3ක් එවලා ඇති වචන 200 වචන සහ යෙදුම් 270 ගානක් විතර මගේ හිතේ තියෙනවා. ඒ ටික සේරම එවලා තියෙනවා. ඒ ටිකේ මුල් ටිකට වඩා වැඩිපුර ටිකක් අවධානය යොමු කරන්න මේ අවසානයේ තියෙන තුන්වෙනි එකේ මේ තියෙන ඒවා. මම කල්පනා කරගෙන හිටියෙත් මේ අගේ ඉඳලා මුලට එන්න. අගේ ඉඳලා මුලට එන්න එතකොට අපිට ගොඩක් හොඳ ලස්සන සංකල්ප සාකච්ඡාවට ලක් කරන්න පුළුවන්. ඔය ප්‍රශ්න පත්‍රවල නිතර දකින්න ලැබෙන ඒවා. මේ කූපමණ්ඩුක න්‍යාය, කාර්ය සාධක බලකාය, ජාතික ණයබර, සමාජ කතිකාවත, වෘත්තීය ආචාර ධර්ම, අවබෝධතා ගිවිසුම්, සමාජ ආරක්ෂණ විධි, තුලනාත්මක අධ්‍යයනය, නිදහස් වර්ණ ප්‍රතිපත්තිය. මම එන්නේ අගේ ඉඳලා මුලට. ජනතා පරමාධිපත්‍යයේ, ඉච්ඡා බංගත්වයේ, විදේශ විනිමය සංචිත මේ දවස්වල ඔය වැඩිපුර කතා බහට ලක් කරනව නේද? සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, ආන්තිකකරණය, ප්‍රතිචක්‍රීකරණය, රාජකාරී ක්‍රමය, සාධාරණීකරණය, ජාතික ප්‍රතිපත්ති අපේ රටේ නිතරම කතා බහට වෙන එකක් නෙනේ. ලෝකේ සංවර්ධිත රටවල තියෙන ජාතික ප්‍රතිපත්තිනේ. අපේ එහෙම නෑනේ. බලයටපත් වෙන ආණ්ඩු එක්ක වෙනස් වෙනවා ඒවා. ඉතින් කවදාකවත් ගොඩ එන්නේ නෑනේ. ලිහිල් ආර්ථික ප්‍රතිපත්ති, ආකස්මික බලවේග, කාර්ය සාපල්ලි, සහස්ත්‍ර සංවර්ධන අභිමතාර්ථ, පාරදෘශ්‍ය භාවය, දේශගුණික විපර්යාස ඒවා අපිට හම්බ වුණා මුල් පාඩම් කරනකොට. රාජ්‍ය මූල්‍ය අවකාශය, තත්ත්ව ආරක්ෂණ හා අධීක්ෂණ යාන්ත්‍රණය, මූල්‍ය ශක්්‍යතාව සුරක්ෂිත කිරීම, පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණය, මානව සංවර්ධනය, ඍජු ආයෝජනය, රජයේ වියදම් තර්කාන්විතව සිදු කිරීම, අපනයන කාර්ය සාධනය, නවෝත්පාදනය, හරිත ආර්ථිකය. ඔන්න හොඳ සංකල්පයක්. හොඳට තේරුම් ගන්න ඕන එකක්. මොකද්ද මේ හරිත ආර්ථිකය කියන්නේ? දැන් වැඩියෙන් කතා බහට ලක් කරන එකක් නේ. හරිත නගර, හරිත ආර්ථික මේ හැම එකම මුලට එන්නේ හරිත 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 හරිත. ඒක හොඳ සංකල්පයක් තේරුම් ගන්න. බල ශක්ති සුරක්ෂිතතාව මේ බල ශක්ති සුරක්ෂිතතාව ගැන කතා කරනවා. ආහාර සුරක්ෂිතතාව ගැන කතා කරනවා. මේ තියෙන මේ විනිමය අනුපාතිකේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය, භූදේශපාලනී. දැන් මේ මෑතක ඉඳලා දේශපාලන ලෝකේ දේශපාලඥයන්ගේ කටේ නිතරම කතා බහට ලක් වෙන සංකල්පයක් මේ භූදේශපාලනී කියන වචනේ. මේ ගෝලීය වසංගත දැන් මේ තියෙන තත්ත්වයක් එක්ක සංජානනීය භෞතිකවාදය. මේ භෞතිකවාදය, නිර්මාණවාදය, ඔක්කොම තියෙන ජාතිවාදය, ද්වන්දාත්මක භෞතිකවාදය ඔක්කොම දාලා ඇති. සාන්දෘෂ්ටිකවාදය ඔය ඔක්කොම දාලා ඇති මේ සංකල්පවල. ඒවා අවබෝධ කරගත්තාම හරි ලේසි. ඉතින් මේ නිසා මම කල්පනා කරේ අද මෙතනින් නවත්තන්න.
අද නවත්තලා අපි ওই ටිකත් එක්ක යමු ඉස්සරහට බලන්න නේ. නේ? ඔය ටික හොඳට බලන්නකෝ නේ. ඔක්කොම ටික දාලා තියෙනවා මේ ද්වන්දාත්මක භෞතිකවාදයේ, ද්‍රව්‍යවාදයේ, කොමිෂන් සභා, කොමිෂන් බලය, අනුකාරක සභා, අධිචෝදනා, කොහොම මේ සංකල්ප යෙදුම් ඇතුළත් කරලා තියෙනවා මේකට. බලන්න ඔබත් හොයලා එතකොට වැඩියෙන් හොඳයිනේ. ඔක්කොම ටික ඒතකොට සම්පූර්ණ කරගන්න. මේ ඊට පස්සේ අපි වරින් වර බලමු දවසක් අරන් ওই ටිකත් සාකච්ඡාවට ලක් කරමු. එහෙම හොඳයිද? වචන මේ යෙදුම් මේ විදිහට ගත්තාම ඒවේ අර්ථය මතු කරගන්න පුළුවන් නේද? පුළුවන් සර්. ඔය වගේ දේවල් දැනන් හිටියාම ඉතින් අවුලක් වෙන්න බෑ. මේ විශාල ප්‍රමාණයක්. එතකොට ඔය වගේ ඔවා තමයි ඉතින් කැරකි ඇවිල්ලා තියෙන්නේ මේ පහුගිය කාලවල තියෙන මේ වගේ උසස් විභාගවලට. ඒ නිසා මේ ඔය සංකල්ප ටික අපි හොඳට තේරුම් ගනිමු. එතකොට ලේසි වෙයි. නේ. එහෙනම් අද අපි ඔතනින් නවත්තමු ඈ. කමන්නේ නේද? කමක් නෑ සර්. ඔව්. අද නවත්තලා අපි ඊළඟ දවසේ බලමු සාකච්ඡා කරගනිමු මේ එතනින් ඒ මාතෘකාව අවසන් කරමු. ඊට පස්සේ යමු ඊළඟ එකට. හොඳයි එහෙනම් අපි අදට සමුගනිමු. හැමෝටම සුබ රාත්‍රියක්. තෙරුවන් සරණයි ඈ. thank you sir තෙරුවන් සරණයි. Thank you sir. හරි thank you.